සම්පන්න කාරුණික පින්තුනි හැමදෙනාම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් අපි ටිකටම කරගෙන ආපු ඒ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ එන දෙවෙනි සූත්‍රය සබ්බාසව සූත්‍රය. අපි අද සාකච්ඡා කළා දිගින් දිගටම සබ්බාසව සූත්‍රයේන සියලු ආශ්‍රව ධර්මතා සංවර කරගන්න පර්යාය ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒ ආශ්‍රව ධර්මතා සියල්ලක්ම එක තැනකින් එක විදිහට සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් විවිධ ස්ථානවල සංවර කරගන්න ගත යුතු විවිධ උපක්‍රම පිළිබඳවයි නැතිනම් ක්‍රම 7ක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. ඇත්තට මේක ක්‍රම 7ක් නෙමෙයි ක්‍රම කීයක්? 6ක්. ක්‍රම 7ක් තියෙනවා. 7 තුල ක්‍රම 8ක් තියෙනවා. අපි කතා කරනකොට හැම වෙලාවකදීම ඒක මාර්ග සත්‍යයට අදාළව සහ මාර්ගයට දාලා කතා කළා. මාර්ගයේ තුල ක්‍රම 7කට බෙදන්න පුළුවන්කම තියෙනවා. මාර්ග සත්‍යය තුළ එක කාරණයක් තුල අපිට ඇත්ත දකින්න තියෙනවා. එතකොට මාර්ග සත්‍ය තුල මේ අපි කතා කරලා තියෙන්නේ පොදුවේ එකම තැනකින් එකම ලක්ෂණයකින්. එතකොට භාවනා පහතබ්බා කොටස තමයි අපි කතා කළේ. නැත්නම් අපි නිතරම කරන කොටස ගැන භාවනාවේ පහ කළ යුතු ආශ්‍රව කොටස අපි කවුරුත් දන්න හඳුනන කොටස. අනිත් දේවල් ගැන අවධානයක් නැති වුණත් අපි අවධානය වැඩිපුරම යොමු කරලා තියෙන කොටස. එතකොට මොකද ජීවිතයේ අනිත් දේවල් ටිකට යොදන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම හිත පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරලම පටන් ගන්නේ භාවනාවකින් නැතිනම් ප්‍රතිපදාව පටන් ගන්නෙම පැත්තකින් ඉඳගෙන. එතකොට ජීවිතයේ අනිත් තැන් ටිකෙන් අපේ ප්‍රතිපදාව අතහැරිලා තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මම ප්‍රායෝගික භාවනා කරනකොට හාමුදුරුවන්ට මතක් කරන කාරණයක් තමයි ඉඳගෙන භාවනා කරනවා කියන එක ගොඩක් වෙලාවට දක්ෂකමට වැඩිය ටිකක් දුර්වලකමක් කියලා. අපේ දැක්ම ඊට වැඩිය ටිකක් වෙනස් නේද? ඒ කියන්නේ ඉඳගෙන භාවනා කරන එක අපිට පේන්නේ භාවනාව රූපෙන්. අපි මනින්නේ භාවනාව කියන එක රූපේ තුල. මේක නා භාවනා කරන කෙනෙක්. කොහොමද භාවනාව පනවන්නේ? ඉඳගෙන ඉන්න පැත්තකට වෙලා. S2 පියාගෙන ඉඳගෙන ඉන්නවා නැත්තම් හිමින් සැරේ සක්මන් කරනවා. ඒක නිසා අපි භාවනාව පනවන්නේ ඒ තුල. ඉතින් අපේ දැක්ම ටිකක් වෙනස් භාවනාව ගැන. නමුත් ඇත්තම දේ තමයි ජීවිතේම භාවනාවක් වෙන්න ඕනේ එක. ඉඳගෙන භාවනා කරන එක ටිකක් දුර්වලයි කියලා කිව්වේ. ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ යුද්ධයට සූදානම් වෙනවා මිසක යුද්ධ කරනව නෙමෙයි. අපි දක්ෂ නැහැ වැඩක් කරනකොට ජීවිතේ ප්‍රායෝගිකව කටයුතු කරනකොට සිහිය පවත්වන්න. ඒ පවත්වන්න දක්ෂ නැති නිසා අපි අරමුණු සංසිඳව බලනවා ඉස්සෙල්ලා කොහොමද අපේ සිත කොහොමද අපේ සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන්නේ කියලා. ඒක නිසා ඔන්න ඉඳගෙන භාවනා කරලා හිත එකඟ වෙනකොට අපහු වැඩ කටයුතු කරන්න යනකොට හිත වැටෙනවා. ඊට පස්සේ දැන් ආයෙත් උත්සාහවත් වෙනවා ඉඳගෙන. දැන් හිතගෙන නැත්තම් අපි අනිත් ඉරියව් තුල කටයුතු කරන්න යනකොට අපේ සිහිය පිරිහිලා සිහිය වැටිලා. ඒ කියන්නේ අපි දුර්වලයි. ඉඳගෙන නැගිටින්නේ භාවනාව බිමට දාලා එතනින් යන්නේ භාවනාව පහගෙන. එතකොට වැඩක් වෙලා නැහැ අපි කොච්චර කළා. ඒක නිසා භාවනාවේ පහකල යුතු ආශ්‍රව කොටස ගැන කතා කරනකොට අපිට භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කොටස ජීවිතේ හැම අංගයකටම යෙදුණු කොටසක් වෙන්න ඕනේ.
නැතිනම් තව විදිහකින් කියනවා නම් භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව ටික ගැන කතා කරනකොට අපි මුළු සබ්බාසව සූත්‍රයේම කතා කරගත්ත පරියායන් ටික එක තැනකින් අපිට හසු වෙලා තියෙනවා. සබ්බාසව සූත්‍රයේ අපි කතා කරපු සියලු පරියායන් ටික අපිට එක තැනකින් හසු වෙලා තියෙන්න ඕනේ. අපි ගිය සැරේ කතා කළා සති සම්බොජ්ජංගේ සතිය වඩන එක. ඒ තුල අපි කතා කරන්නේ සති සංවරය. සති සංවරය තුල තමයි ඉන්ද්‍රිය සංවරයත් රැකිලා තියෙන්නේ. එතකොට තව සංවර ලෝකේ තියෙනවා. තව සංවර වෙන්න තැන් තියෙනවා. තව තියෙන ඥාන සංවරය කියලා එකක්. ඒ තමයි අපි නුවණින් දැනගෙන හික්මන එකට කියනවා ඥාන සංවරය. ප්‍රඥාවෙන් හික්මනවා. සති සංවරයෙන් බැලුම් බෝලේ හුලම් පිරුණු බැලුම් බෝලේ වතුරාසේ ඔබාගෙන ඉන්නා වගේ සති සංවරයෙන් මාර්ගයේ පැත්තෙන් හික්මෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සති සංවරයෙන් අපිට පුළුවන්කම තියෙනවා වස්සග්ග පරිණාම කොට වඩනකොට නිවන දක්වා වඩන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒකේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ හැම වෙලාවකදීම වස්සග්ග පරිණාම කොට වඩනකොට තව කාරණා ටිකුත් එක්ක. ඒක හොඳට තේරුම් ගත යුතු දෙයක්. නිවනට නැඹුරු වූ සති සම්බොජ්ජංගයක් නැහැ එක පැත්තකින් බැලුවොත්. නිවනට නැඹුරු වූ සති සම්බොජ්ජංගයක් නැහැ එක පැත්තකින් බැලුවොත්. මොන පැත්තෙන් බැලුවොත්ද? ධම්මවිචේ සම්බොජ්ජංගේ නැති වුණොත් ඒ සති සම්බොජ්ජංගේ නිවනට නැඹුරු වූවක් කොට පණවන්න පුළුවන් වෙයිද? ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මතාවයන් ගැන ඇති නුවණ. පංච උපාදානස්කන්ධය ගැන බලනවා, වඩනවා. වඩනකොට උද්‍යව්‍ය ඥානයක් අපිට ඇති වෙනවා පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන මෙනෙහි කිරීම ධම්මවිචේ සම්බොජ්ජංගයයි. ඒ තුල යම් සිහිය පවතිනවා නම් ඒ සිහියට කියනවා සති සම්බොජ්ජංගයයි. දැන් නිවන් දකින්න හේතුන සති සම්බොජ්ජංගේ කොහොමද නිවනට හේතු උනේ? නිකම්මද ධම්මවිචේ සම්බොජ්ජංගේ නිසාද? ධම්මවිචේ සම්බොජ්ජංගේ නිසා. ඔතෙන්ටම ගලපන්න අපි ඊයේ කතා කරපු මහා චත්තාරීසක සූත්‍රය. මහා චත්තාරීසක සූත්‍රයේදී පැහැදිලි කළා අපි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිය තමයි පෙරටුව යන්නේ. ඊට පස්සේ සම්මා වායාම සම්මා සති. සම්මා දිට්ඨියෙන් දකින දේ ගැන යම් උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයයි. ඒ තුළ පවතින යම් සිහියක් තියෙනවා නම් ඒක සම්මා සතියයි. එතකොට දැන් මේ කරලා තියෙන්නේ මොකද්ද? අපි ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩලා තියෙනවා සම්මා දිට්ඨිය තුළ. දැන් සති සම්බොජ්ජංගේ වැඩුවට ප්‍රමාණවත් නැහැ. දැන් වඩන්න වෙනවා මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගේ. එතකොට ඒකට කියනවා ඥාන සංවරය කියලා. එදා වැඩුව සති සංවරය අපි පෞද්ගලික වාරදී ඊයේ දවසේ ඉගෙන ගත්තේ. අද තියෙන්නේ ඥාන සංවරය. නුවණින් දැනගෙන සංවර වෙන එක. එතකොට නුවණින් දැනගෙන සංවර වෙනකොට බොහොම පරිස්සමෙන් නුවණින් දැනගෙන සංවර වෙන්න ඕනේ. නුවණ කියන එක දෙකට බෙදන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? ලෞකික ඥානය සහ ලෝකෝත්තර ඥානය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය මොකද්ද? අත්තිමාතා අත්තිපිතා අත්තිසුඛත දුක්ඛත කම්මානම් පලං විපාකෝ අත්තිහයං ලෝකෝ අත්තිපරලෝකෝ. අම්මා තාත්තා ඉන්නවා, මෙලෝ පරලෝ තියෙනවා, කුසලයේ අකුසලයේ තියෙනවා, දුන් දේ විපාක තියෙනවා, ලෝකේ ධර්ම අවබෝධ කරගෙන ප්‍රකාශ කරන සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. මේ විදිහට කර්මයේ කර්මඵලය අදහන නුවණට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. ඒක තමයි ලෝකේ අපිට කුසල් කරන්න උදව් වෙන්නේ. හොඳ නරක තේරුම් ගන්න උදව් වෙන්නේ. යහපත අයහපත තේරුම් ගන්න උදව් වෙන්නේ. ඒ ඔක්කොම පුද්ගල භාවයේ මත හැබැයි. ඒ ලෞකික සම්මාදිට්ඨිය.
ඒ ලෞකික සම්මා දිට්ඨිය අපිට වඩන්න පුළුවන්කම තියෙනවා කොයි තැන දක්වාද? සතර සතිපට්ඨානයේ දක්වා. සතර සතිපට්ඨානයේ දක්වා අපිට වඩන්න පුළුවන්කම තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය. එතකොට සතර සතිපට්ඨානයේ දක්වා ලෞකික සම්මා දිට්ඨිය වැඩෙනකොට දන් දෙන තැන ඉඳලා සිල් රකින්න තැන ඉඳලා මේ හැම දෙයක්ම මාර්ගයට අදාළ කොටස්. මාර්ගයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක නිසා දැන් අපිට තියෙන බැහැ දෘෂ්ටි මේවා පින්, මේවා කුසල, පින සසරටයි, කුසලයේ නිවනටයි. ඒක නිසා පින් කරන්න එපා, කුසල් කරන්න. ඒක නිසා ඒබඳු පැනවීමක් අපිට තියෙන්න බෑ. සබ්බපාපස් අකරණං කුසලස්ස සම්පදා කියලා පැනෙන්නේ. ඒක නිසා කුසලයේ මේකයි, පින මේකයි, පින නෙමේ වටින්නේ, කුසලයයි වටින්නේ කියන තැනකින් පනවන්න බෑ. ඇයි? කුසලයේ තියෙන්නේ පිහිටා සිටින්නේ පුද්ගල භාවයේ මත වෙන නිසා. ඒක නිසා හැම වෙලාවකදීම දැන් අද කරපු පාඩමෙන් තමයි කියන්න ටක් ගාලා ඉන්නේ. හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය ඇති තැන මාර්ග සත්‍ය ඇති වෙන්නේ. එතකොට දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි එක තැනකින් පනවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම මේ ඉන්න භූමිය තුල ලෞකික සම්මා දිට්ඨිය තුල ලෝකෝත්තර සම්මා දිට්ඨිය පනවන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ දහම් කරුණු පිළිබඳව විචේ නුවණින් යුක්තව පිරික්සන බව. විචයක් විචයෝ පවිචයෝ කියලා කියන්නේ ප්‍රඥාවෙන් විමසන බව. විචේ නුවණේ ලක්ෂණය නැවත නැවත විමසන ගතිය. එතකොට මේ නැවත නැවත විමසන ගතිය හරි වටිනවා ධර්ම මානසිකාරයකට. ඇයි වටින්නේ? නැවත නැවත විමසන එක කොටස් දෙකකින් පෙන්වන්න පුළුවන්. එකක් පුද්ගල භාවයේ තුල විමසන එක, අනිත් විමසීම පුද්ගල භාවයේ නැති වෙන විදිහට විමසීම. කාටත් පහසුයි පුද්ගල භාවයේ තුල විමසන එක ගන්න. ඒක නිසා පුද්ගල භාවයේ තුල විමසන එක දිහා අපි බැලුවොත් අපිට ගන්න පුළුවන් ඊයේ කතා කර කොටස් ටිකම ආපහු සතර සතිපට්ඨානේ කායානුපස්සනාව අරගත්තොත් කායානුපස්සනාව තුළ විග්‍රහ කරනවා කයේ කයානුව බලමින් වාසය කරන බව. දැන් ඒක නුවණින් පිරික්සනවා, නුවණින් විමසනවා. නුවණින් විමසන යාට ඒ වැඩෙන්නේ ධම්මවිචය සම්බොජ්ජංගේ ලෞකිකව. ධම්මවිචේ සම්බොජ්ජංගේ ලෞකිකවයි වැඩෙන්නේ. අපි කිව්වොත් ඊයේ දවසේදී අපි මතක් කළා සම්බොජ්ජංගේ නැත්නම් බොජ්ජංග භාවනා මේ ශාසනයේ විතරක් තියෙන භාවනා නෙමෙයි. මේ ශාසනයේ බාහිරවත් තියෙනවා. බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍ර වගේ සූත්‍ර අරගෙන බලනකොට මේ සූත්‍රවල දකින්න තියෙන දෙයක් තමයි හාමුදුරුවෝ පිරිසක් පිණ්ඩපාතයට යනවා. කල් වැඩි නිසා අනේ තීර්ථකාරාමයකට ගිහිල්ලා ටිකක් දහමක් කතා කරන්න කියලා ගියා. අන්නේ තීර්ථකාරාමයට ගියාට පස්සේ මේ අන්නේ තීර්ථකයෝ අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බොජ්ජංග භාවනාවක් පනවනවා. මෙන්න මේ බොජ්ජංග ටික. අපිත් අපේ ශ්‍රාවකයන්ට බොජ්ජංග භාවනාවක් පනවනවා. මෙන්න මේ බොජ්ජංග ටික. එහිලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ අපේ තියෙන වෙනස මොකද්ද කියලා අහනවා. දැන් ඇයි ඒ අහන්නේ? ඒ අයත් බොජ්ජංග භාවනා කරපු නිසා. කලේ නැත්තම් අහන්න පුළුවන්ද? බෑ. ඒක නිසා ඒ අයගේ තුලත් බොජ්ජංග භාවනාව තිබුණා. ඒ අය බොජ්ජංග භාවනාව තිබුණ නිසා ඒ අය එක කිව්වා. එතකොට මේ ශාසනයේ තියෙන බොජ්ජංග භාවනාවේ වෙනස මොකක්ද කියලා අහුවා. දැන් ඒ බොජ්ජංග භාවනා කළා කියලා එයාට නිවන් දකින්න පුළුවන් වුණාද? නෑ. එයාට නිවන් දක්වා දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඇයි බොජ්ජංග භාවනාව කොටස් දෙකකින් පෙන්වන්න පුළුවන් එකයි. ලෞකික සම්මා දිට්ඨිය තුල පවතින බොජ්ජංග භාවනාව හැම වෙලාවකදීම මේ ශාසනයෙන් බාහිරව දකින්න පුළුවන්කම තියෙනවා.
ලෞකික ශාසනය ලෞකික සම්මා දිට්ඨිය තුල පිහිටලා කෙනෙක් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන කෙනාට පුළුවන්කම තියෙනවා ඇති දේ නැති බව සලකන්න. ඔගොල්ලෝ ගෙදරට බොහෝම කැමතියි. ඒක නිසා කැමති ගෙදරින් මිදෙන්න අවශ්‍ය නිසා ඔයගොල්ලෝ බලනවා ගෙදර කියන තැන තියෙන්නේ මොනවද? සතර මහා ධාතුවක් පිටින්නේ. පඨවි ධාතුවටද මම කැමති, ආපෝ ධාතුවටද කැමති, තේජෝ ධාතුවටද කැමති, වායෝ ධාතුවටද කැමති. උණු කැට ටිකටද කැමති උනේ, ගඩොල් කැට ටිකටද, සිමෙන්ති ටිකටද, වැලි ටිකටද කැමති උනේ, ලී කැලි ටිකටද. දැන් මේ එකකටවත් කැමති නොවන නම් මේ කැමැත්ත හදාගත්තේ කොතනදයි කියලා එතන යථා ස්වභාවය මෙනෙහි කරනවා. එහෙම නැත්නම් දෙතිස් කුණප කොටාසය මෙනෙහි කරනවා කොහොමද දෙතිස් කුණප කොටාසයක් විදිහට මේ රූපය තුල තියෙන යථාර්ථය කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු වගේ කොටස් ටිකක් තමයි තියෙන්නේ කියලා ඒ කොටස් විශේෂයෙන් වශයෙන් මෙනෙහි කරලා බලනවා. ඒ අනුපස්සනාව යාට වැඩෙනවා ලෞකිකව සම්මා දිට්ඨිය පුරුදු කරනවා. එතකොට ඔගොල්ලෝ වඩන විදර්ශනාවේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ලෞකිකව වැඩෙනවා. කොහොමද? මම වෙලාවකට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා එක හදාගෙන විදර්ශනා කරනවා කියලා. මේකයි රූපස්කන්ධේ ලක්ෂණය, මේකයි වේදනාස්කන්ධේ ලක්ෂණය, මේකයි සංඥාස්කන්ධේ ලක්ෂණය, මේකයි සංඛාරස්කන්ධේ ලක්ෂණය, මේකයි විඥානස්කන්ධේ ලක්ෂණය. දැන් මහා ගැඹුරු ධර්මපරියායන්ගෙන් කොටස් ඉගෙන ගන්නවා, කොටස් බලනවා. දැන් මේ ඔක්කොම මොකද්ද? ලෞකික සම්මා දිට්ඨිය තුළ නැතිනම් ධම්මවිචේ සම්බොජ්ජංගේ ලෞකිකව වඩනවා. ඒ තමන්ගේ ජීවිතයෙන් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. ජීවිතයේ තව එකක්, ඉගෙන ගන්න දේ තව එකක්. එතකොට මේ ඉගෙන ගන්න දේ ජීවිතෙන් අනිකක් වෙලා පේනකොට ඒ හැම එකක්ම ලෞකිකයි. ලෝකෝත්තර පැත්තට යෙදෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඒ ඔක්කොම ධර්මතා ටික සම්පූර්ණම ලෝකෙට අයිති තැනක පිහිටා සිටින විදර්ශනාව. ඒක නිසා පංච උපාදානස්කන්ධය ගැන විදර්ශනා කරන්න ගියා ඒ විදර්ශනාවත් හැම වෙලාවකදීම පෙන්නනවා ওই ආකාරයකට. ඒකයි සතිපට්ඨානයේ විස්තර කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව විස්තර කරනවා. ධම්මානුපස්සනාවේදී හැම වෙලාවකදීම ඔය කියන කාරණා ටික ඔක්කොම විග්‍රහ කරනවා. ධම්මානුපස්සනාව වඩනකොට ස්කන්ධ වශයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් බලනවා කියලා. ඊට පස්සේ මේ විදිහට හැම පරයයකින්ම විස්තර කරනකොට මේ ඔක්කොම සතිපට්ඨාන භාවනාව වෙලා නැහැ. නමුත් හැම වෙලාවකදීම සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා උද්‍යව්‍ය ඥානයේ පිහිටා සිටින තැනින් හම්බුනොත් අන්න එයාට කියනවා සතිපට්ඨාන භාවනාව වඩන කෙනෙක් කියලා. එතකොට ස්කන්ධ ටික ගැන මෙනෙහි කරන තැන හැම වෙලාවකදීම ඇති වෙන නුවණ සතිපට්ඨානයයි. ඒක ජීවිතයට දැකලා උද්‍යව්‍ය ඥානය උපදව ගන්න තැන සතිපට්ඨාන භාවනාවයි. බොහොම වටිනා ලස්සන සියුම් කාරණාවක්. සතිපට්ඨානයේ තුල ඔගොල්ලෝ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරමින් මෙනෙහි කරන ලක්ෂණයක් තියෙනවා නම් ඒක සතිපට්ඨානයයි. ඒ සතිපට්ඨානයේ තුල උපදින යම් උද්‍යව්‍ය ඥානයක් තියෙනවා නම් උදේවේ දක්නා නුවණක් තියෙනවා නම් අන්න ඒකයි සතිපට්ඨාන භාවනාව. ඒක නිසා ඔයගොල්ලන්ට මතකද මන්ද කියන ගොඩක් වෙලාවට කියනවා මේ නුවණක් ඇති කරගන්න කියලා කතාවක්. මේක නුවණක් වෙන්න ඕන ජීවිතයේ ඉදින නුවණක් වෙන්න ඕන කියලා දැනගන්න. ඒ නුවණ තමයි මේ කතා කරන්නේ උද්‍යව්‍ය ඥානය කියන තැනින්. ඒක එළඹ සිටි නුවණක් මිසක ආයාසයෙන් ස්කන්ධ වශයෙන් මෙනෙහි කරලා ආයතන වශයෙන් මෙනෙහි කරලා ගන්න නුවණ නෙමෙයි. නිරෝධයට හිත තියෙන නුවණ. නිරෝධයට හිත තියෙන කෙනාට තමයි හැම වෙලාවකදීම නිරෝධයට හිත තියෙමිනුයි මාර්ගය වඩන්න වෙන්නේ. ඒක නිසා නිරෝධ සත්‍ය ඉස්සෙල්ලා පෙන්නලා මාර්ග සත්‍ය පස්සේ පෙන්වනවා. නැත්නම් මාර්ග සත්‍ය පෙන්වලා එපැයි ඊට පස්සේ නිරෝධ සත්‍ය පෙන්වන්න. ඒක නිසා මොකද අපි ලොකු පාඩමක් කළා චතුරාර්ය සත්‍ය ගැන, දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි ගැන. සහ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ගැන
දුක්ඛ සත්‍යයයි මුලට පෙන්වන්නේ, සමුදය සත්‍යයයි දෙකට පෙන්වන්නේ. අපි හිතාගෙන ඉන්නවා සමුදය නිසා දුක හට ගන්නවා කියලා. ඇත්තටම දුක ඇති තැනට සමුදය කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක අපි විස්තර කළා. ඒක නිසා ආවේ නැති නිසා ඒවා ඔයලා දැනගන්න වෙනවා. දැන් ඒ පාඩම නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම ආයතන ධර්මතා ටික ගැන විමසනකොට අර කියපු කාරණාවට සිහිය තියාගන්න වෙනවා දැන්. මතකද ඒ කියපු ටික? පංච උපාදානස්කන්ධය හරි ආයතන ටික හරි මේ ආයතනේ ලක්ෂණය මේකයි, මේ ආයතනේ ලක්ෂණය මේකයි කිය හිතන කම තියනවා නම් මේ හිතන කම ධම්මවිචේ සම්බුද්ධංගේ ලෞකිකව වඩන පැත්ත. ඒ වගේම ධම්මවිචේ සම්බුද්ධංගේ ලෝකෝත්තරව වඩනවා කියනවා. එතන හට ගන්න උද්‍යව්‍ය ඥානයක් තියෙනවා නම් ඒ ඥානය අපි කිව්වොත් අපි පුරුදු විදිහටම පාඩම පැත්තෙම බැලුවොත් එහෙම අපි කියනවා රූපේ පිරිසිදු දකින්න තැන ගැන. රූපේ පිරිසිදු දකින්න තැන ගැන කියලා අපි කතා කරනවා මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුවම වැය වුණු තැනක මේ ආලෝකයක් බාහිර වස්තුවට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයයි ඇහැට වැටෙන්නේ. ඇහැට වැටෙනකොට ආලෝකික කෝප්ප තිබුණද? නැහැ. ආලෝකික කෝප්පයක් තිබ්බේ. එතකොට ආලෝකික කෝප්පයක් නොතිබුණාට ඒ කියන්නේ කෝප්පේ ඇහැට පෙනුනේ නැහැනේ. ඇහැට පතිත උනේ ආලෝක සටහනක් නැතිනම් අපි කියනවා වර්ණ සටහනක්. ආලෝකයේ කෝප්ප තිබුණේ නැහැ. ආලෝක සටහන ආරම්භය මෙහි හිතන කම හිතුවා කෝප්පේ කියලා. දැන් කෝප්පේ හිතන වෙලාව හිතන මොහොත වෙනකොට මේ ඇහැ මේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඒ ආලෝකයත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒ ඇහත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා මෙහි කෝප්පේ හදාගන්න මොහොත වෙනකොට දැන් මෙහි කෝප්පේ අපි දැනගන්නේ කොහේ තියෙන කෝප්පේ හැටියටද? ඊයේ ඉඳලා පන්සලේ තිබුණු කෝප්පේ තාම තියෙනවා. දැන් ඊයේ ඉඳලා තිබුණු කෝප්පේ ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? තමන්ගේ මනසින් ගෙනල්ලා දුන්නා ඊයේ ඉඳලා තිබුණ කෝප්පේ. දැන් ඊයේ ඉඳලා තිබුණ කෝප්පේ නැවත රැස් කරගත්තා මෙහි තියෙන දේ හැටියට. දැන් මේ කෝප්පය නිට්ටයයි. මේ කෝප්පය අපිට ආත්මයි. මේ කෝප්පේ තියෙන බවට තමයි තියෙන්නේ. කෝප්පේ මෙහි තියනවා කියන එකෙන් කියනවා මෙහි අපි ඉන්නවා. දැන් කෝප්පෙත් තියෙනවා අපිත් ඉන්නවා. එතකොට මෙන්න මේ කෝප්පේ කියන බව තුල හැම වෙලාවකදීම තියෙන ධර්මතා ටික විමසලා බලනකොට කෝප්පේ කියන දැනුම මෙහි උපදිනකොට ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධයි. ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නැති වුණු තැනක තමයි කෝප්පේ කියන දැනුම මෙහි ඇදුවේ. එතකොට කෝප්පේ කියන දැනුම මෙහි ඇති වෙන මොහොත වෙනකොට අර ටික ඉතුරු නැතුව නිරුද්ධයි. ඒක ඉතුරු නැතුවම නැති වෙන දෙයක් ඊළඟ අරමුණ ගන්නකොටම දැන් කෝප්පේ ඉතුරු නැතුව නැති වෙලා. කෝප්පේ උපදින මොහොත වෙනකොට කෝප්පෙන් තොරව තමන් වෙනම හිටියද කෝප්පේ දකින්න? නැත්නම් ඒ ස්කන්ධ ටිකමද කෝප්පේ නියෝජනය කළේ? කෝප්පේ දැනගන්න බවට නෙමෙයිද තමන් කිව්වේ? කෝප්පේ දැනගන්න බවටයි තමන් කිව්වේ. එතකොට කෝප්පය කියලා හිතන කමමයි තමන් වෙනකොට කෝප්පෙන් තොර තමනුත් තමන්ගෙන් තොර කෝප්පයක් පණවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැම වෙලාවකදීම කෝප්පේ තමන් වෙලා තමන් කෝප්පේ වෙලා. දැන් ඔන්න අපි ওই සිද්ධිය කතා කළා. ওই සිද්ධිය කිව්ව කියන්න ඕන නිසා නෙමෙයි. දැන් ඔය ධර්මතාවය ගැන හිතන මෙනෙහි කරන බවට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගය. ඔය ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල ඔය කෝප්පේ ගැන හිතනකම ඔය මෙහි ඇති නාම ධර්මතා ටික හිතනකම ඔය ඔක්කොම ධම්මවිචේ සම්බොජ්ජංගයේ ලෞකිකව වඩන විදිය. ඔය හැමදේම ධම්මවිචේ සම්බොජ්ජංගයේ ලෞකිකව වඩන විදිය. ඔය ලෞකිකව වඩන ධම්මවිචේ සම්බොජ්ජංගයේ ගැන යම් කෙනෙක් ඔය ධර්මතා ටික තුල උපද්ද ගන්නවා නම් නුවණ අනාත්ම ලක්ෂණය සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් නිරෝධේ සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් අන්නේ නිරෝධේ සාක්ෂාත් කරන බව අන්න ඒක තමයි මාර්ග සත්‍යයට අදාළ කොටස වෙන්නේ. නැතිනම් ඒක තමයි
ධම්මවිචේ සම්බොජ්ජංගේ වොස්සග්ග පරිණාම කොට වෙන්නේ. එතකොට ඔය වඩන්න හදන අපි වඩන විදර්ශනාව කොතනද වැටෙන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ බාහිරට. ඇයි බාහිරයි කියලා කියන්නේ ඒක? ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා අපි වඩන්න හදනකොට දැන් මෙනෙහි කරනකොට කෝපය කියලා මෙනෙහි කරන එක ගැනත් සංඛාරස්කන්ධේ නියෝජනයමයි. කෝපය ඇති බවට ගත්ත ලක්ෂණ ටිකයි අපි මෙනෙහි කරන්නේ කෝපය ගැන මෙහෙමයි කියලා. අනාත්මයි කියලා කෝපය අනාත්ම බව සාක්ෂාත් කරන්න හදන්නේ කොහේ ඉඳලාද? කෝපය තියෙන බව තුල ඉඳලා. එතකොට මේක හිතේ කියලා හිතන්නේ කොහෙද? හිත ඇත්ත කරගෙන. එතකොට දැන් කෝපෙත් ඇත්ත වෙලා හිතත් ඇත්ත වෙලා. ඒක නිසායි ওই ලක්ෂණේ කොච්චර හිතුවත් ඕක ධම්මවිචේ සම්බොජ්ජංගයේ ලෞකිකවයි ඔය වැඩෙන්නේ කියලා කියන්නේ. ඒ තුල ඇති කරනවා නම් යම් නුවණ මාර්ග ඥානයක් කියලා කියන්නේ. හැම වෙලාවකදීම උදේවැය දකින නුවණ, උදේවැය දන්න නුවණ. ඇහැ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දැනගන්න බවක් තියෙනවා. අන්නේ දැනගන්න බව ඒ නුවණ ලෝකෝත්තර ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න හේතුවක්. වොස්සග්ග පරිණාම කොට වඩනවා. කෝප්පේ තමාගෙන් තොරව ඉපදුනේ නැහැ. තමා තුළමයි කෝප්පේ හදාගත්තේ. කෝප්පෙන් තොර තමනුත් තමන්ගෙන් තොර කෝප්පෙත් හම්බ වෙන්නේ නැති වෙනකොට, හම්බ වෙන්නේ නැති බවට නුවණක් හැදෙනකොට ඒ නුවණට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය වොස්සග්ග පරිණාම කොට වඩනවා. එතකොට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් ආවේ ඇති දේ මත නෙමෙයි පිරිසිදු දැකීම තුල. එම් බොහොම සියුම් කාරණේකුයි මේ තුල මේ විග්‍රහ කරන්නේ. එතකොට දැන් ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉවරයි. මේ කොටස් ටිකකින් ටිකක් හරි අමාරුයි තේරුම් ගන්න බොහොම සියුම් කාරණා ටික. පරිවර්ජනා පහතබ්බා ඒ කාරණා ටික නම් ටිකක් ලේසි වුණා තේරුම් ගන්න. අපිට පේන හැන අරමුණු ගැන කතා කරන්නේ. අදිවාසනා පහතබ්බා ඉවසන්න කිව්ව. ඉවසීම පේන සීමාව. ඒක නිසා පේන හැන දේවල් ඉවසන්න කිව්වා. පරිවර්ජනා පහතබ්බා මේ පේන්නේ ඉන්න අය දුරු කරන්න කිව්වා. ඒක නිසා හරි ලේසි, හරි සරලයි, හරි පහසුයි අපේ මට්ටමේ නිසා. දැන් මේ ටික අපිට නොපෙනෙන ධර්මතාවයක් ගැනයි මේ කතා කරන්න වෙලා තියෙන. ඉතින් හරි අපහසුයි තේරුම් ගන්න. මම කියන්නේ ඔකට මේ හදේ තියෙන පාෂාණ ගැන කතා කරන්න කියලා. අර කතා කරන්නේ මේ පොළොවේ තියෙන ගල් ගැන, මේ කතා කරන්නේ හදේ තියෙන පාෂාණ ගැන. පොළොවේ තියෙන ගල් පෙන්නලා කියන මේ විදිහේ දේවල් එහෙත් තියෙනවා කියලා. එතකොට අනුමාන නුවණකින් හිතා ගන්නයි තියෙන්නේ මේකයි මේ කියන්නේ කියලා. නමුත් අනුමාන ඥාණයෙන් නැත්තම් කවදාවත් ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදින්නේ නැහැ. මොකද අනුමාන ඥානයක් නැත්තම් කොතනටද උත්සාහවත් වෙන්නේ. ඒක නිසා යාට උත්සාහවත් වෙන්න තැනක් නැති වෙනවා. ඒක නිසා තේරුම් නැති වුණත් අහගෙන ඉන්න වෙනවා. නැවත නැවතත් ඇහුවොත් තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න මේ කාරණා ගොඩාක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩාක් විස්තර කරන්න පුළුවන්. මම කිව්වේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විස්තර කරන්න ගියොත් අපිට විස්තර කරන්න වෙන්නේ සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨි සූත්‍රයේ කොටස් 17ම අරගෙන නැවත නැවත කතා කරලා අපි මේ කතා කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. අභිධර්ම පිටකේ රූපකාණ්ඩය අරගෙන කතා කළත් මේ කතා කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයයි. ඒකින්ද දැන් අපි කොහෙන් කතා කරත් මේ කතා කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඒක නිසා දැන් සම්බාස සූත්‍රයේ අවුරුද්දකින්වත් ඉවර කරන්න බෑ. ඇත්තටම කතා කරොත්. මොකද මේ හැමතැනක්ම ආවරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ කියන්නේ අපේ ජීවිතේ තියෙන තැන් ටික. ඒක නිසා තමයි එච්චර බුදුදහමේ නැතිනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ජීවිතයට නොයෙදෙන එකම තැනක්වත් නැහැ. ඒක නිසා හැම තැනක්ම මේ ජීවිතයේ යෙදෙන තැන් ටිකට කතා කරන්න පුළුවන් දාලා. ඒක නිසා ඕනම තැනකින් අභිධර්මයේ ධර්මතාව විදිහට පෙන්වපු කාරණා ජීවිතෙන් පෙන්වන්න පුළුවන්. කොහොමද දෙන්නේ කියලා. ඒක නිසා ඒක සූත්‍රය ඉවර කරන්න බැහැ. අපි සාමාන්‍යයෙන් හදිස්සියනේ කොයි දෙයකටත් නේද? අපි හාමුදුරුවෝ කියනකොට කියන්නේ ලොකු හදිස්සියක් තියෙනවා ජීවිතේ. ඉක්මනට ගිහිල්ලා නාලා ඉන්නවා.
ඇයි ඉක්මනට නාලෙන්නේ? එක්ක භාවනා කරන්න. දැන් භාවනා කර නැවනම් මොකද වෙන්නේ? ඉක්මනට ගිහිල්ලා නාගෙන එනවා. ටක් ගාලා භාවනා කරන්න කියලා. නෑ භාවනා කර නැවනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒක නිසා හදිස්සි වෙන්න එපා. කොයි දෙයකටවත් භාවනා කර වේදේ කරා නම් වැඩේ ඉවරයි. ඒක නිසා භාවනා කරන්න කොයි දෙයකටවත් හදිස්සි වෙන්න එපා කියලා කියන්නේ. නමුත් අපිට හදිස්සියේ සූත්‍රය ඉවර කරගන්න මොකද කාලෙ මදි වෙයි කියලා. ඒක නිසා ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ওই තරම් ගැඹුරට යනවා. මම හිතනවා එක කොටසක් තේරුණා එක කොටසක් තේරුනේ නැහැ කියලා. නැවත වතාවක් ඒ කොටස අහුවොත් තේරුම් ගන්න පුළුවන් මේ කතා කරපු තැන ගැන. ඒ කියන්නේ අපි මේ කතා කළේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියන එක ගැන. ධම්මවිචේ සම්බොජ්ජංගේ ධර්ම කාරණා නැවත නැවත මෙනෙහි කරන බව ධම්මවිචේ සම්බොජ්ජංගයයි. ආයතන හෝ පංච උපාදානස්කන්ධය හරි ජීවිතෙන් තොරව මේ කතා කරන මෙනෙහි කරන හැම මෙනෙහි කිරීමක්ම ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන ධම්මවිචේ සම්බොජ්ජංගේ හැබැයි ලෞකිකයි. වසග්ග පරිණාම නැහැ. හැබැයි ධම්මවිචේ සම්බොජ්ජංගය අපි වඩනවා ලෝකෝත්තර විදිහට කොහොමද? ඒ ලෞකිකව වඩන ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල යම් නුවණක් ඇති වෙනවා නම් Nirodhe දක්නා Nirodhe ස්පර්ශ කරන ඒ නුවණ භාවිත වෙන හැම මොහොතකම ධම්මවිචේ සම්බොජ්ජංගයේ ලෝකෝත්තරව වැඩෙනවා. එතකොට ඔන්න දෙවෙනි සම්බොජ්ජංගයේ පළවෙනි එක සති සම්බොජ්ජංගය, ඊළඟ එක ධම්මවිචේ සම්බොජ්ජංගය, ඊළඟ එක විරිය සම්බොජ්ජංගය. විරිය. එතකොට වීරය කියනකොට විරිය සම්බොජ්ජංගේ වඩනකොට වීරය තියෙන්න ඕනේ තැන් දෙකේදීම. ලෞකික වීරයකුත් තියෙන්න ඕනේ, ලෝකෝත්තර වීරයකුත් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට ලෞකික වීරිය තියෙනවා, ලෝකෝත්තරව වඩන වීරිය නැහැ. ලෞකිකව වඩන වීරිය තමයි හැම වෙලාවකදීම අපි කුසලයට යම් උත්සාහයක් ගන්නවා නම් ඒකත් වීරයක්. ඒකත් සම්බොජ්ජංගය. ඒ සම්බොජ්ජංගය හැබැයි වොස්සග්ග පරිණාම කොට නෑ. විවේක නිසිත වෙන්න පුළුවන්. නමුත් වොස්සග්ග පරිණාම නිවනට නැඹුරු වෙලා නැහැ. එතකොට අපි හිතමු අපි බොහෝම උත්සාහයෙන් භාවනා කරනවා. ඒ භාවනා කරන උත්සාහය හැම වෙලාවකදීම ලෞකික වීරිය සම්බොජ්ජංගේ වඩලා තියෙන බවටයි යන්නේ. ලෝකෝත්තර වීරිය ඉන්ද්‍රිය වඩන්න අවශ්‍ය නම් වීරිය සම්බොජ්ජංගේ වඩන්න අවශ්‍ය නම් කෙනෙකුට ධම්මවිචේ සම්බොජ්ජංගයත් එක්ක එකට බඳින්න වෙනවා. එකට ගැට ගහන්න වෙනවා. ඒකයි අපි කිව්වේ සම්මා වායාමය කියන අංගේ මහා චත්තාරීසක සූත්‍රයේදී අපි කතා කළේ ත්‍රිවිල් එකේ ඉස්සරහ රෝදේ තමයි සම්මා දිට්ඨිය. පිටිපස්සේ රෝද දෙක තමයි සම්මා වායාමයේ සහ සම්මා සතිය. එතකොට මේ සම්මා සතිය සහ සම්මා වායාමයේ පවතින්නේ මොකේද? සම්මා දිට්ඨිය අනුව යමින්. ත්‍රිවිල් එකේ හැන්ඩල් කරන්නේ ඉස්සරහ රෝදේ. ඒක කැපුණොත් පැත්තට ඒ පැත්තට යනවා පිටිපස්සේ රෝද දෙක. එතකොට හැම වෙලාවකදීම දිට්ඨිය තියෙන්නේ මොන පැත්තටද? වායාමයේ සහ සතිය ඒ පැත්තට යනවා. අපේ ජීවිතය තුලත් වැඩි වෙනසක් නැහැ. අපිත් තියෙන වායාම සති දෙක. අපේ වායාම සති දෙක දිට්ඨිය අනුව දුවනවා. අපේ වායාමයේ සතිය යෙදුනොත් මුදල් හම්බ කරගත්තේ නැත්නම් දුකයි. මුදල් හම්බ කරගත්තොත් තමයි සැප තියෙන්නේ. ඔන්න දිට්ඨිය ආවා. දර්ශනය ආව මුදල් තුල සැප තියෙන්නේ එළියේ තියෙන සැප දැන් හොයා ගන්න ඕනේ. දැන් හොයා ගන්න වායාම සහ සතිය දෙක. දැන් යොදනවා. දැන් වායාම සහ සතිය යොදන්නේ හැම වෙලාවෙම ඉස්සරහ රෝදේ යන පැත්තට යොදනවා. ඒක නිසා ඒ දැක්ම අනුව තමන් උත්සාහවත් වෙනවා, ක්‍රියාත්මක වෙනවා. එච්චර දුර යන්න ඕනේ නැහැ. ගෙදර යන ටිකටත් ඒක තමයි. මෙන්න මෙහිමයි ගෙදරට යන්නේ, මේකයි ගෙදර කියලා දැක්ම තියෙනවා. දැක්මට අනුව උත්සාහය තියෙනවා, සිහිය තියෙනවා. උත්සාහය තිබිලා සිහිය නැති වුණොත් වෙන පාරකට හරවනවා.
උත්සාහය තිබිලා සිහිය නැති වුණොත් එහෙම ටක් ගාලා වෙන පාරකට හරවනවා. ආයෙ සිහිය උපදව ගත්තාම පාර වැරදුනා කියලා ආයෙත් දා ගන්නවා පාරට. උත්සාහය නැති වුණොත් මග නතර වෙන්න වෙනවා. ඒක නිසා උත්සාහයෙන් යනවා, සිහියෙන් නිවැරදි කරනවා, දර්ශනයෙන් එක්කගෙන යනවා. ඕක තමයි අපේ ජීවිතේ සාමාන්‍ය සිද්ධිය. ලෝකෝත්තර දර්ශනයටත් පෙන්වන්නේ ඕකම තමයි. දිට්ඨිය හදාගත්තොත් වායාමයේ සහ සතිය ඒ දෙක කරන්නේ කරකන එක. අරගෙන යන එක තියෙන්නේ ඉස්සරහ රෝදේ. ඒක නිසා වායාමයේ සහ සතිය තල්ලු කරනවා ඉස්සරහ රෝදේ යන ඕනම තැනකට. ඒක නිසා දිට්ඨිය හදාගත්ත දිට්ඨිය හැදුවා දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස ඉස්සෙල්ලා හැදුවා. හැදුවට පස්සේ දැන් එයාගේ දර්ශනීය නිවැරදි දර්ශනීය නිවැරදි නිසා එයාව තල්ලු කරනවා. එයාගේ වායාමයේ තියෙනවා සතිය තියෙනවා නිවන පැත්තට. දැන් එයා නිවන පැත්තට අරගෙන යනවා. නිවන පැත්තට අරගෙන යනකොට නිවන පැත්තට අරගෙන යන ඒ කාරණාව තුළ අපිට පණවන්න පුළුවන් ඒ වායාමය නැතිනම් ඒ වීරය ලෞකිකව සහ ලෝකෝත්තර කියලා දෙවිදිහකට. හාමුදුරු කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් භික්ෂුන් වහන්සේ නමක් ලොකු වීරයක් ලොකු උත්සාහයක් ගන්නවා දුක අවබෝධ කරගන්න තැනකට. යම් සීලයක් රකින්නවා නම් සීල සංවරයක් තියෙනවා නම් ඒ සීල සංවරය. යම් කාන්ති සංවරයක් තියෙනවා නම් ඒ කාන්ති සංවරය ඉවසීම තුල අපි විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රව පුරුෂයන් ඉවසීමෙන් පහකලේ අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රව පුරුෂ කතා කරේ කාන්ති සංවරය ඉවසීම. එතකොට මේ ඉවසීම තුළ තෙලස් දුතාංග තියෙනවා දුතාංග ධර්ම වඩනවා. ඊට පස්සේ ඒ දුතාංග කියන එක සිල්පදත් නෙමෙයි ශික්ෂා පදත් නෙමෙයි නමුත් ඒව රකින්න. අපි කිව්වොත් නේසජ්ජිකාංගය කියලා නේසජ්ජිකාංගයේ සමාදන් වුණ භික්ෂුන් වහන්සේගේ ලක්ෂණය තමයි කොන්ද හේතු කරන්නේ නැහැ කොහෙටවත්. කොන්ද හේතු කරන්නේ නැහැ. ඒ තරම් වීරියක් ගන්නවා. එතකොට ඒ තුල වැඩෙන්නේ මොකද්ද? වීරිය ඉන්ද්‍රිය. දැන් එතකොට ඒකේ තියෙන ලක්ෂණය මොකද්ද? කාට හරි කිව්වොත් හැබැයි කැඩෙනවා. දුතාංගේ කැඩෙනවා. මම මේ විදිහේ දුතාංග දරයි කියලා කිව්වොත් දුතාංගේ කැඩෙනවා. ඒක නිසා කාටවත් කියන්නත් බෑ. දවසක් හාමුදුරු දෙන්නෙක් හොඳ කතාවක් තියෙනවා. හාමුදුරු දෙන්නේ එක හාමුදුරු කෙනෙක් බොහොම දුතාංගධාරී අනිත් නේසජ්ජිකාංගේ සමාදන් වෙලා හිටියේ අනිත් හාමුදුරු සමාදන් වෙලා හිටියේ නැහැ. ඔහොම ඉන්නකොට දවසක් එක කුටියේ වැඩ හිටියා කතා කර කර ඉඳගෙන කතා කර කර ඉනකොට මහා හයියෙන් අකුණක් ඇහුවා. අර දුතාංගධාරී නෝන හාමුදුරුවෝ ටග්ගාලා බිම ඇලවුණා විදුලි කොටනකොට ඒ වෙලාවේ. දුතාංගධාරී හාමුදුරුවෝ දුතාංගයේ බින්දන නිසා කෙලින් හිටියා. ඊට පස්සේ දැන් අර හාමුදුරුවෝ අහනවා ඇවත්නි කිම නේසජ්ජිකාංගද කියලා අහනවා. ඇවත්නි ඇයි නේසජ්ජිකාංගයේ සමාදන් වෙලාද කියලා. අවුරුදු 15 දුර එක දිගට නේසජ්ජිකාංගයේ සමාදන් වෙලා ඉන්නේ. ඊට පස්සේ ටග්ගාලා බිම නිදා ගන්නවා. ඇලවෙනවා. ඇලවිලා කියනවා නෑ කියලා. ඇයි දැන් ඒ වෙලාවේ නෑනේ. නේසජ්ජිකාංගයේ කැඩිලි ඉවරයි බිම නිදාගත්ත සැනින්ම. කිව්වත් කැඩෙනවා නොකිව්වත් කැඩෙනවා දැන් ඉතින් ඇහුවනේ. දැන් උත්තර නොදී ඉන්නත් බෑ. ඒක නිසා ටක් ගාලා බිම නිදාගත්තා. මොකද අල්පේච්ච භාවයේ නැවත මම නේසජ්ජිකයි කියලා එතකොට අරය දැනගත්තොත් අනිත් ඔක්කොටම කියනවා මම නේසජ්ජිකයි කියලා. ඒක නිසා ඉස්සරහට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉක්මනට බිම නිදාගත්තා. නිදාගෙන කිව්වා නෑ කියලා. දැන් නේසජ්ජික නෑ නේ වෙලාවේ. එතකොට අන්න ඒ වගේ දැන් දුතාංගාතිය සමාදන් වෙනවා. ඉතින් දුතාංග තියෙනවා 13ක් තෙලස් දුතාංග. දැන් ওই දුතාංග සමාදන් වෙලා යම් ගුණයක් වඩනවා නම් යම් වීරියක් වඩනවා නම් මේ අල්පේච්ඡතාවය සඳහා වඩන්නේ. අල්පේච්ඡතාවයේ තුල මේ වඩන්නේ වීරිය ඉන්ද්‍රිය වඩා ගන්න අවශ්‍ය නිසා මේ සිද්ධ කරන්නේ. මේ වීරිය ඉන්ද්‍රිය වැඩෙනකොට මේ වීරිය ඉන්ද්‍රිය වැඩිම තුල එයාට ඇති වෙනවා මේ ධර්ම දකින්න තවදුරටත් පහසු බවක්. ඒ හිතේ පස්සද්ධියක් ඇති වෙනවා. අපි ඉස්සරහට හම්බෙනවා ගැන කතා කරන්නේ. එතකොට අන්නේ පස්සද්ධිය නිසා එයාට පුළුවන්කම ලැබෙනවා මේ ඇත්ත තවදුරටත් ප්‍රකට කරගන්න. ඒක නිසා මේ විරිය ඉන්ද්‍රිය වඩනවා. එතකොට මේ දුතාංග තුල වඩන්නේ මොකද්ද? විරිය ඉන්ද්‍රිය අපි ගත්තොත් එහෙම මෙතන විරිය සම්බොජ්ජංගේ.
ලෞකිකව වඩනවා. ඊට පස්සේ ලෝකෝත්තරව වඩන්න හරි අමාරුයි මේක. දැන් ඔයගොල්ලෝ තියෙන හරි අමාරුයි අහගෙන ඉන්න. මේක නෑ කිව්වට කොච්චර කිව්වත් හිතෙන්නේ නෑ තියනවා කියලා. හිතට මොනතරම් යුද්ධයක් ගන්න ඕනේද මේක දෙන්න. මේක මෙහෙමයි කියන එක පෙන්වන්න. අන්නේ පෙන්නන ලක්ෂණයේ තුල එළඹ සිටින බවක් තියෙනවා නම් ඒ තුල රැඳී හිටින්න හදන බවක් තියෙනවා නම් ඒක තමයි ඔස්සග්ග පරිණාම වූ විරිය සම්බොජ්ජංගේ. ඒ තරම් ගැඹුරට යන ඔස්සග්ග පරිණාමයි කියනකොට. එතනින් මෙහා ඔක්කොම විරිය සම්බොජ්ජංගේ ලෞකිකයි. එතකොට ඕගොල්ලෝ සීල් සමාදන් වෙනවා නම් සීල් සමාදන් වෙලා රැට නොකා ඉන්නවෝ ඇයි නොකා ඉන්නේ? ඕගොල්ලෝගේ වඩන්නේ විරිය සම්බොජ්ජංගේ. කෙනෙකුට පේන්නේ රැට කෑවා කියලා මොකද වෙන්නේ උතනදී? එච්චරයි. නමුත් Taman දන්නේ නැහැ ඒ තුල වැඩෙන්නේ විරිය ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය ධර්මතා ටිකක් එක්ක අපි මේ සෙල්ලම කරන්නේ. ඔය එක ඉන්ද්‍රියක් හරි වැඩි වුණොත් වැඩේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එක ඉන්ද්‍රියක් හරි වැඩි වුණොත් වැඩේ හරියන්නේ නෑ. ඒක නිසා මේ ඉන්ද්‍රිය සමතාවයක් තියාගන්න වෙනවා. වීරිය අඩු නම් වීරිය වැඩි කරගන්න වෙනවා. වීරිය වැඩි නම් වීරිය අඩු කරගන්න වෙනවා. තාම වැඩි නෑ. ඒක නිසා තව වීරිය කරන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. අඩු කරන්න එපා. ඊටත් එළියෙන්. වීරිය ඉන්ද්‍රිය හැම වෙලාවකදීම වැඩි වුණත් බෑ අඩු වුණත් බෑ සම තත්ත්වයෙන් පවත්වන්න පුළුවන්කම අවශ්‍යයි තියෙන්න ඕනේ. එතකොට විරිය ඉන්ද්‍රිය තේරුණාද කොටස් දෙකකට බෙදෙනවා කියලා? අර විදිහේ ලෞකික සීලයේ තුල ඔයගොල්ලෝගේ වීරියක් තියෙනවා නම් මෙච්චර ගෙදෙට්ට වෙලා හොඳට ඉන්න පුළුවන්කම තියෙනකොට මෙතෙන්ට ඇවිල්ලා නිදි මරාගෙන හරි මේ ඇස් දෙක බොහොම අමාරුවෙන් අරගෙන හරි ඈනුම් ඇරහැර හරි මෙතන බණ අහන්නේ නැයි මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා. ඒක තමයි වීරිය සම්බොජ්ජංගේ. ඔය විරිය ඉන්ද්‍රිය ඔය විදිහට වඩන්න නැත්නම් හිතන්න එපා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ගෙදෙට්ට වෙලා පුළුවන්කම තියෙනකොටත් ඇයි මේ එන්නේ? ඒක තමයි වීරිය. ඒක තමයි විරිය ඉන්ද්‍රිය. එතකොට ඒ වැඩෙන්නේ තුල වීරිය ධර්මයේ වෙනුවෙන් ඒ අතහැරීම ධර්මයේ වෙනුවෙන් ඒ කැපකිරීම කරනවා. ඒ ඇත්ත දකින්න ඒ තරම් උත්සාහවත් වෙනවා. එතකොට ඒ විරිය ඉන්ද්‍රිය තුල වැඩෙන්නේ. ඒක නිසා ඒ විරිය ඉන්ද්‍රිය වඩන එක තමයි මේ බණ අහන්නේ එක තුලත් වෙන්නේ. ඒකයි මේ තුලත් භාවනාවයි කියලා කියන්නේ. මේ බණ අහන්නාම ඕගොල්ලන්ට දැන් භාවනාව පේන්න ඕනේ. මේ භාවනාව පහතක් බලන්න. දැන් බණ අහන්නේ එන එක තුල ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම අපි කතා කරා නම් මෙතන දැන් සිහියෙන් බණ ඇහුවේ නැත්තම් මොකද වෙන්නේ? තේරෙන්නේ නැහැ. සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? නිින්ද යනවා. නිින්ද ගියොත් පේනවා. පේනොත් ලැජ්ජයි. ඒක නිසා සිහිය පිහිටව ගන්න වෙනවා. ඒක නිසා නිින්ද යන්නේ නැති වෙන දැන් සිහිය පිහිටවනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේ කියන කාරණා ටික තේරුම් ගන්න වෙනවා. කාරණාත් එක්ක හිත මෙහෙවන්න වෙනවා. ඇයි මෙහෙවන්නේ? ඒක තමයි ධම්මවිචේ සම්බොච්චංගේ. එතකොට දැන් මේ මෙහෙවන කාරණයක් එක්ක මේකත් එක්ක හිත අරගෙන යන්න වීරයක් තියෙන්න ඕනේ. වීරය නැති වුණොත් ඕගොල්ලන්ට තේරෙලා ඇති සමහර වෙලාවට දේශනාව ගැඹුරු වෙන්න මොකද වෙන්නේ? අද නම් බෑ කියන මගෙන් අතහැරලා දැම්මා. මේක තේරෙන්නේ නැහැ. මගෙන් ඒ කොටස අතහැරලා දැම්මා. ඇයි විරිය ඉන්ද්‍රිය එතනින් ඉවරයි. එතකොට විරිය ඉන්ද්‍රිය ඉවරුනාට පස්සේ එතනින් එහාට වැඩක් නැති වෙනවා. ඒක නිසා දැන් මේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව පහ කරන්න කියලා කියන්නේ මේ විරිය ඉන්ද්‍රිය උපද්ද වඩනවා. නැති වුණොත් එහෙම අද ඇවිල්ලා අද තේරුනේ නැහැ ඊළඟ දවසේ එන්නේ නැහැ. ඔතෙන් ගිහිල්ලා වැඩක් නැහැ තේරෙන්නේ නැහැ. ඒක නිසා විරිය ඉන්ද්‍රිය තමයි මේ වැඩෙන්නේ මේ භාවනාව. ඒකයි ජීවිතයේ හැම වෙලාවකදීම භාවනාව දකින්න කියලා කියන්නේ. හැම කාරණාවක් තුළම ලෝකෝත්තර පැත්තට හිත නමලා කරන හැම දෙයක් තුළම ජීවිතේ භාවනාව දකින්න. එතකොට මේ භාවනාව තුළයි හැම වෙලාවකදීම ඔගොල්ලෝ රැඳෙන්නේ. ඒක නිසා මේ බණ අහන්න එනවා කියන එක බණ අහලා ඉක්මනට යන්න එපා භාවනා කරන්න කියලා. මේ තමයි භාවනාව. යනකොට මේ සිහියෙන් යන්නේ යනකොට මේ මානසිකාරයෙන් යන්නේ ඒක තමයි භාවනාව. අය ගිහිල්ලත් මේ මානසිකාරයෙන් ඉන්නේ ඒක තමයි මේ භාවනාව. එතකොට දැන් ඔයගොල්ලෝ බණ අහන වෙලාවෙත් භාවනා කරලා යනකොටත් භාවනා කරලා ගිහිල්ලත් භාවනා කරලා මිසක ඉක්මනට ගිහිල්ලා භාවනා කරලා නෙමෙයි. ඒක නිසා ලෝකෙ දේවල් ගොඩාක් හිත ගිහිල්ලා ඉක්මනට යනවා භාවනා කරන්න කියලා. ඒක නිසා අන්නේ ඔය මට්ටම් අපිට බොහොම සුළු කාරණා. නමුත් ඔය සුළු දේවල් මත තමයි අපේ ආශ්‍රව ධර්මතා ක්ෂය වෙන්නේ. ඒකයි මම කිව්වේ නුග ගහ කියන එක පෙරලන එක ලේසි නෑ. නුගත් ගහ තනි මුලක් තියෙන ගහක් වගේ නෙමෙයි.
හැම පැත්තෙම අල්ලලා තියෙන්නේ. අතු යන්නේ යම් දිශාවකට ඒ දිශාවෙන් දානවා මුලක් බිමට. ලේසියෙන් කඩන් වැටෙන්නේ ලේසියෙන් ගැලවෙන්නේ. ඇයි හැම මුලකින්ම අල්ලගෙන බදලා අල්ලගෙන තියෙනවා. දැන් ඒක නිසා අපේ ජීවිතේත් ඔය හැම තැනකින්ම බදලා අල්ලගෙන තියෙන්නේ. මෙතන බණ අහලා ටිකක් තේරෙනවා තේරුම් ගන්න දේ යනකම් මෙනෙහි කරන්නේ ගිහිල්ලා හිතලා බලනවා මොනවද කිව්වේ කියලා. දැන් ගියාට පස්සේ කොහොමවත් තේරෙන්නේ නැහැ. බණ අහන වෙලාවෙත් ටිකයි තේරෙන්නේ ගියාට පස්සේ කොහොමවත් තේරෙන්නේ නැහැ. ඇයි අර යනකම් ආශ්‍රව ධර්මතා වැඩිලා ආශ්‍රව ධර්මතා වර්ධනය වෙලා ඒ වෙලාවේදී තේරෙන ඇත්තටම තේන්නේ නැහැ කිව්වට මේ නෑ වගේ තමයි එහෙනම් කියලා ඒ වෙලාවේ තේරුණා. මේ හිතන්නේ දැනගන්න අපේ මනසමයි කියලා ඒ වෙලාවේ ටිකක් තේරුණා. ගෙදර ගිහිල්ලා බැලුවට උනට තියෙන දේනේ දැනගන්නේ අප්පා කියලා අපහු හිතගෙනල්ලා දෙනවා. ඇයි ඒ මානසිකාරයේ දිගට පැවැත්ුනේ නැහැ. ඒක තමයි ජීවිතයේ ඇත්තටම යෙදෙන ගතිය. ඒක නිසා ඒක තමයි ජීවිතේ භාවනාවෙන් පලා යෑමක් තියෙන්නේ කියලා. අපේ ජීවිතේ එකක් වෙලා භාවනාව තව එකක් වෙලා. එතකන් නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ජීවිතේ සහ භාවනාව එක තැනට යෙදෙන්න වෙනවා. ජීවිතේ භාවනාව වෙලා භාවනාව ජීවිතේ වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔගොල්ලන්ගේ හිතේ ලෞකික ජීවිතේ කොහොමද එහෙම කරන්න කියලා මෙච්චර වැඩ කටයුතු තියෙනකොට කොහොමද මේ gedara dure වැඩ කටයුතු කරන කියන වැඩ කටයුතුත් එක කොහොමද ඒදී කරන්න කියලා. ඒක කරන්න පුළුවන් වෙන තමයි මේ භාවනාව කොටස් දෙකකට බෙද මේ පෙන්වන්නේ. මාර්ගය පෙන්වනවා මාර්ග සත්‍ය පෙන්වනවා. සතිය විස්තර කරනකොට ලෞකික සතියක් තියෙනවා ලෝකෝත්තර සතියක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට කරන වැඩේ ගැන සිහිය උපද්දගෙන කරන්න බැරි කමක් නැහැ. නොයෙක් දේවල් ගැන හිත වැඩේ කරන්න පුළුවන් නම් එතකොට ඇයි ඉරියව් පැවැත්ම ගැන සිහියෙන් කරන්න බැරි? ගොඩක් වෙලාවට ලෞකික ජීවිතයේ තුල මනෝවිද්‍යාත්මකව ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්නේ වැඩේ කරන්න. අපි ගත්තොත් උසස් පෙළ ලියන ළමයෙන් මුළු සිලබස් එකම අරගෙන සිලබස් එක පාඩම් කරන්න උත්සාහවත් වෙන්නේ. ඇත්තටම ඒ ළමයා පාඩම් කළ යුතු වෙන්නේ එදාට નિયમિત ඒ කොටස විතරක් නෙමෙයිද? එදාට નિયમિત ඒ කොටසක් විතරක් පාඩම් කළ යුතු ළමයා උස්සන් නැද්ද විභාගෙම බර? මට මෙච්චර පොත් ගාණක් තියෙනවා පාඩම් කරන්න. මේ ඔක්කොම පාඩම් කරන්න මුළු විභාගෙම බර තියෙන සමහරට එක දවසකට තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් කරන්න පුළුවන් ප්‍රමාණයක්. කරන්න බැරි ටිකක බර උස්සන බුදුරජාණන්සේ ඔකට කියන අනාගතම් බහරං වහති. නොපෙමිනියා වූ බර ඔසවන ජීවිතේ තාම යෙදිලා නැහැ නොපෙමිනි බර උස්සනවා. ඉස්සරහට කරන්න ඉන්න ටිකෙත් බර දැන් ඉඳන් උස්සනවා. එයා දැක්කොත් යම් දවසක අද ටික අද ඉවර කරන්න ඕනේ කියලා. එයාට බොහොම ටිකයි හම්බෙන්නේ. දැන් කරන්න ඕනේ දේ දැන් ඉවර කරනවා. එතකොට එයාට ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලෝගේ ජීවිතේ කරන්න වැඩ 1000ක් විතර තියෙනවා. දැන් 1000ෙම බර උස්සනවා. එතකොට ජීවිතේ ගොඩක් සංකීර්ණයි. දැන් වැඩ කරන්න යනකොට ඕගොල්ලන්ට තියෙනවා ගෙදර වැඩ ටික ඉක්මනට ඉවර කරලා මේ ටික කරලා රස්සාවට ගිහිල්ලා මෙතන වැඩ ටික ඉක්මනට ඉවර කරලා ආය ඇවිල්ලා බණත් අහලා දන් දෙන්නත් ගිහලා දැන් වැඩ ගොඩයි ඕගොල්ලන්ට. නමුත් ඔච්චර වැඩ ගොඩක් කරන්න තිබුණත් දැන් ඕගොල්ලෝ කරන්නේ බණ අහන එක නෙමෙයිද? දැන් ඕගොල්ලෝ කරන්නේ බණ අහන එක. ඕගොල්ලන්ට පුළුවන් වුණොත් දැන් බණ අහන එක තුල නුවණ පවත්වන්න අනිත් වැඩ ටික ඔක්කොම ඕගොල්ලන්ට තාම ආවේ නැහැ. එන දේ එන වෙලාවට බලන්න. ඒ එන දේ එන වෙලාවට බලන්න. එතකොට ඕගොල්ලන්ට නිකම්ම සතිය ජීවිතයට එදී. භාවනාව කියන එක ඕගොල්ලන්ගේ ජීවිතයට එදී. එතකොට ඒ භාවනාව ජීවිතයට යෙදෙනකොට ඕගොල්ලන්ට ඉරියාපතුපබ්බේ කියන එක නිකම්ම වැඩේ. යනකොට යන බවට නුවණ තියෙනවා. ඉරියාපතුපබ්බෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ සිහිය ගන්න. මොනවා කළත් ඉරියව් පැවැත්ම තුරනේ අපි ඔය හැම වැඩක්ම කරලා තියෙන්නේ. කය නැතුව වැඩ කරලා තියෙනවද ඔයගොල්ලෝ? නෑ ඔය කරන එකක්වත් කය නැතුව කරන වැඩ නෙමෙයි කය ඇතුව කරන වැඩ තියෙන්නේ. ඒක නිසා කය ගැන සිහිය පවත්තන්න. ඇයි බැරි මේ මොහොත ගැන? කෝප්පේ ගන්න අත දානවා නම් අත දාන බවට සිහිය තියාගන්න බැරි ඇයි? දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඔය අතක් තිබිලා කෝප්පෙත් තිබිලා නැහෙනම් කියලා. නමුත් මේ ලෞකික සම්මා දිට්ඨිය නැතිනම් මාර්ගයේ පැත්තයි කතා කරන්නේ. මේ සම්මා සතිය මාර්ගයට අදාළ. මාර්ග සත්‍ය නෙමෙයි. දැන් මාර්ගයේ තුල සිහිය පවත්වන කෙනාට තමයි මාර්ග සත්‍යයට අදාළ සිහියක් පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ සිහිය නැත්තම් අර සිහිය කොහෙත්ම නැහැ. මෙතන සිහිය නැත්තම් අර සිහිය කොහෙත්ම පවතින විදිහක් නැහැ. ඒක නිසා මේ ජීවිතේ ඕගොල්ලෝ ලෞකික ජීවිතයක් ගත කරත් ඕගොල්ලන්ට බැරි කමක් නැහැ. පුළුවන් ජීවිතේ මේක කරන්න.
කොටිම සතිපට්ඨාන සූත්‍රය අදාළ කරගන්න. නැවතත් කියනවා. සිහිය පිහිටවන්න අවශ්‍ය නිසා. එතකොට ඒ ගැන යම් උත්සාහවත් වෙන බවක් තියෙනවා නම් සතිපට්ඨානය ගැන මෙනෙහි කරන බවක් තියෙනවා නම් ධම්මවිචය ඒ ගැන උත්සාහවත් වෙන බව විරිය සම්බොජ්ජංගේ. එතකොට ඒ තුල සාක්ෂාත් කරන්න හදන නුවණ ගැන යම් අවබෝධයක් තියෙනවා නම් නුවණ ගැන යම් සිහියක් තියෙනවා නම් නුවණ ගැන යම් වීරියක් තියෙනවා නම් ලෝකෝත්තර වඩනවා ඒ බොජ්ජංග ධර්මතා ටිකම. කෙටියෙන් අන්න එහෙමවත් මතක තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රීති සම්බොජ්ජංගය. වීරිය ඇතුව කෙනෙක් වඩනකොට අපිට නම් වීරිය කෙලවර ඇති වෙන්නේ එපා වීම. නමුත් මේ ශාසනයේ අදාළ තැනට වීරිය වඩන කෙනාට ඒ වීරිය හේතු වෙන්නේ ප්‍රීතිය ඇති වෙන්න. එයාට ඇති වෙනවා කත්තු කම්මතා කුසල ඡන්දය. තවදුරටත් ඉදිරියට කිරීමේ කැමැත්ත. අපිට භාවනාවට හිත තිබ්බහම දැන් නම් ඇති කියලා වීරිය ඇති වෙනකොට මේ ශාසනයේ වඩන කෙනාට විරිය ඉන්ද්‍රියෙන් යුක්තව වඩන කෙනාට කත්තු කම්මතා කුසල ඡන්දේ. ඉදිරියට කරන්න තව කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත තුල එයාට ප්‍රීතියක් ඇති වෙනවා. එයාගේ කටයුත්ත ගැන ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය දෙපැත්තෙම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ලෞකිකව අපේ පැවැත්ම ගැන ඉරියව් පැවැත්ම ගැන බලන අපිට දැන් නම් මට මේක කරන්න පුළුවන් කියන මට්ටමින් ඒ තුල ප්‍රීතිමය බවක් ඇති වෙනවා නම් ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ ලෞකිකව වැඩෙනවා කියලා. ලෝකෝත්තර නොවනේ ඇත්ත පෙන්නකොට සත්පුද්ගල භාවයක් දුර වෙන තැනදී එයාට යම් නුවණක් පිහිටනවා නම් ප්‍රීතියක් සමග ඒ ප්‍රීතියට කියනවා ලෝකෝත්තරයි කියලා. සමහරට රහතන් වහන්සේ පෙරේතෙක් දැකලා සිනා පහල කරන්නේ. ඒ සිනා පහල කරන්නේ. මෙච්චර දුකකින් අත මිදුන තැනක් දකින්නකොට ඒ ගැන ලෝකයට හෙළි කරන්න සහ මෙච්චර දුකකින් අත මිදුන තැනක් දකින්නකොට සිනා පහල කරනවා. මේ වගේ දුකටපත් වෙන ස්කන්ධ ටිකකින් නේද මිදුනේ කියලා තමන්ගේ විමුක්තිය ගැනම සිනා පහල කරනවා. එකක් ලෝකයට ඒක හෙළි කරන්නේ නැති ඉඩ ප්‍රස්තාව නිසා. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට ප්‍රීති සම්බොජ්ජංගේ පුළුවන් තව දුරටත් වඩන්න. ඊට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගේ. පස්සද්ධිය කියලා කියනවා සංසිඳුණු බව. ප්‍රසාදය. ප්‍රීති මනස්ස කායං පස්සම්බති. ප්‍රීතිය ඇති වුණු කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳනකම දකින්න හැම වෙලාවකදීම උදාහරණයක් කිව්ව අපි වතුර කෝප්පයක් වගේ. වතුර කෝප්පයේ තුල මඩ ටිකක් කලවම් වුණ වතුර ටිකක් අපහැදිලි බොර වතුර ටිකක් තියෙනවා. මේ වතුර ටික හොල්ලන්න නැතුව තියලා තියෙනකොට මොකද වෙන්නේ? මේක සංසිඳෙනවා. වතුර ටික යටට අර බොර ටික කිඳා බහිනවා. එතකොට මේ කිඳා බැස්සට පස්සේ බොර ටික ඇතුලේ නැති වෙලා නැහැ, බොර ටික තියෙනවා. හැබැයි සංසිඳිලා. එතකොට අන්න පස්සද්ධිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට හිත කය දෙකේ සංසිඳුණු බව. හිතේ සංසිඳීමක් තියෙනවා, කයේ සංසිඳීමක් තියෙනවා. කයේ සංසිඳීම ඇති වුණාට පස්සේ ඕනනම් කුසලයේ තුල උද්වේග ප්‍රීතිය උපදවගෙන උඩින් යන්න පුළුවන්කමක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙන්නේ සමහරත් උද්වේග ප්‍රීතිය උපදවගෙන උඩින් ගියයි කියලා. ඇයි මේ හිත කය දෙකේ තරම් සංසිඳිලා. හිත කය සංසිඳුනේ නැති අපිට කතා වුණාට හිත කය සංසිඳන කෙනෙක් දන්නවා මේ කය පුළුම් රොදක් වගේ වුණ කෙනෙක් දන්නවා ඒක වෙන්න පුළුවන් කියලා. හිත කය නොසිඳුණු හිත කය බර මේ කය බර සහිත දරත සහිත කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ ප්‍රායෝගිකව ඔක වෙන්න පුළුවන්ද? විද්‍යාත්මකව ඔක වෙන්න පුළුවන් දෙයක්ද? මේ කය වෙන තැනක තියෙනවා. ඇත්තටම විද්‍යාත්මකව වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන් දෙයක්. නමුත් අපි දකින්නේ අපේ දෘෂ්ටි කෝණයට අනුව අපේ බර සහිත කය තව තැනකට යයි කියලා. ඇත්තටම මේකයි හිත අනුව නෙමෙයිද සකස් වෙන්නේ. ඕගොල්ලෝ තරහ ගියාම රූපේ වෙනස් වෙන්නේ නැද්ද? රාගයක් ඇති වුණාම කය වෙනස් වෙන්නේ නැද්ද? එතකොට දැන් මේ කය සකස් වෙනකොට මෙහි චේතනාව හට ගන්නකොට මෙහි කය වෙනස් වෙනවා. මෙච්චර රළු මට්ටමින් කෙලෙස් සහිත මට්ටමින් බල සහිත මට්ටමින් කිනොත් ඔහොම රූපේ වෙනස් කරන්න පුළුවන් නම්
මේ කෙලෙස් ටික සංසිඳුනොත් මේ කෙලෙස් ටික නැති තැනකටපත් වුණොත් එයාට පුළුවන්කමක් තියෙනවා මේකයි මෙතනම අතහැරලා තව තැනකින් මතු කරගන්න. හිතට අනුව සතර මහා ධාතු ඒක රාශි වෙලා නෙමෙයිද මේ තියෙන්නේ? හිතට අනුව සතර මහා ධාතු ඒක රාශි වීම. භෞතිකව බැලුවොත් හිතට අනුව සතර මහා ධාතු ඒක රාශි වීම. දැන් මේකයි මෙතනින්ම අතහැරලා තව තැනක මේ හිත පහල කරගන්න පුළුවන් වෙන කෙනාට හිත දියුණු කරලා මේ විදිහම කයක් එතනින් ඇති වෙනවා. එතකොට බලන් ඉන්න මිනිස්සෙක් කියනවා අර කෙනා අතනින් අතුරුදහන් වෙලා ඒ කෙනාමයි මතුනේ කියලා. ඇත්ත කතාව ඒ කෙනාට කවදාවත් මතුවෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් සිද්ධිය උනේ අරකයි බලන් ඉන්න කෙනා කිව්වා ඒ කෙනා මතුණා කියලා. නමුත් මේකයි මෙතනම අතහැරිය එතනින් මතුණා. ඒකයි සිද්ධිය. ඉතින් විද්‍යාත්මකව වෙන්න පුළුවන්කම තියෙනවා චිත්ත විද්‍යාත්මකව හැබැයි. එතකොට මොකද ජීව විද්‍යාත්මකව ගත්තත් හිතට චේතනාවක් ඇති වෙනකොට කය වෙනස් වෙලා නම් එතකොට හිතේ අනුව කොහොමද මේක විස්තර කරන්න යන්නේ? මොලේ අරගෙන විතරයි විස්තර කරන්න පුළුවන් වෙන්නේ එතකොට. එතකොට මොලේ නැතුව උපදින ළමයි ගැන මොනවද කියන්න තියෙන්නේ? ඒක නිසා ඒ පැත්තෙන් විතරක් මේකට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට හැම වෙලාවකදීම පස්සද්ධියේ ලක්ෂණය පාඩමෙන් බැහැර ඒ කාරණා ටික පස්සද්ධියේ ලක්ෂණය තමයි හැම වෙලාවකම සිත කය දෙක සංසිඳුණු කම. එතකොට මේ සිත කය දෙක සංසිඳුණු කම කයේ පස්සද්ධියක් තියෙනවා හිතේ පස්සද්ධියක් තියෙනවා හිත සංසිඳුණු කල්ලි කය සංසිඳෙනවා. එතකොට ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න පුළුවන් කෙනෙකුට තියෙනවා කොහොමද හිත සංසිඳව ගන්න වෙනවා ඉස්සෙල්ලා ඊට පස්සේ කය සංසිඳෙනවා. සමහර විට ඒ කෙනාට මේ කය කොච්චර වේදනාවගෙන දුන්නත් ඒක නොදැනී ඉන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි නොකර ඉන්න පුළුවන්කම තියෙනවා. ඇයි? පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිලා. සහැල්ලු විසිත කය දෙක. එතකොට මේ කයේ දරත බව එන්නේ නැහැ. ඒ බවට සමවදින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේකයි සමහර විට කොච්චර කැපුවත් කිටුවත් හිත කය දෙක සැහැල්ලු බවෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සමාධි සම්පොච්චංගම් භාවේති. සමාධි සම්පොච්චංගේ වඩනවා. ඔන්න ඕගොල්ලෝගේ ප්‍රියතම විෂය. සමාධි සම්පොච්චංගේ. මේ ශාසනයේ සමාධිය ගැන කතා කරන්නේ ආර්ය සමාධිය. ආර්ය සමාධිය ධ්‍යාන මට්ටමින් කතා කරන්නේ. අපි ටිකක් හිත එකඟ වෙච්ච ගමන් කියනවනේ මේ හිත සමාධි වුණා කියලා. නමුත් ඇත්තම සමාධි මට්ටම තමයි ධ්‍යානමය සමාධි මට්ටම. එතකොට ධ්‍යානය ගැන කතා කරන්න නම් වෙනම දවසක් දාගෙන හරිනම් කතා කරන්න ඕනේ. ධ්‍යානය ගැන ඒ තරමට එක එක මතිමතාන්තර එක එක දේවල් තියෙනවා. ධ්‍යාන අදිෂ්ඨාන කරලා ගන්නත් පුළුවන්. ධ්‍යානට එක එක විදිහට සමවදින්න පුළුවන් කමක් තියෙනවා. හිතලා ධ්‍යාන ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒකක්වත් මේ කතා කරන ධ්‍යාන නෙමෙයි. ඒ වගේම ඇතැම් තැන්වල අපිට අහන්න හම්බෙනවා ධ්‍යානෙ නැතුව නිවනක් නම් කියන්නවත් එපා. ධ්‍යානෙ තමයි එකම මාර්ගය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමහර තැනක කියනවා ධ්‍යානෙ තමයි එකම මාර්ගය කියලා. ලෞකිකවත් ධ්‍යාන තියෙනවා ලෝකෝත්තරවත් ධ්‍යාන තියෙනවා ලෝකෝත්තර ධ්‍යානය පෙන්වන්නේ දර්ශනීය සමගයි කියන එක අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ සමාධිය අපි ඉස්සෙල්ලා විස්තර කරගෙන ඉමු සමාධිය කියන තැන. සමාධිය ලෞකික සමාධියක් තියෙනවා ලෝකෝත්තර සමාධියක් තියෙනවා. ලෞකික සමාධිය තමයි ලෞකික ධ්‍යාන 4 ලෝකෝත්තර සමාධිය තමයි ලෝකෝත්තර ධ්‍යාන 4. දැන් මේ ලෞකික ලෝකෝත්තර කියන ભેදයේ මිසක ධ්‍යාන 4 එකයි. ධ්‍යාන 4 එකම ධ්‍යාන 4. එකම ධ්‍යාන 4 ලෞකික ලෝකෝත්තර කියන ભેදයෙන් දෙක වෙලා තියෙන්නේ ධ්‍යානයේ ලබන්නාට ධ්‍යානයේ ඇත්ත වෙන තැනක. ප්‍රථම ධ්‍යානලාභී මම ඉන්නකොට ධ්‍යානයේ අනිකක් තමන් අනිකක්. එතකොට ධ්‍යානයේ විඳින තමන් ඉන්නවා තමන් ධ්‍යානයේ විඳිනවා. ඒකට කියනවා ලෞකික ධ්‍යානය කියලා. ලෝකෝත්තර ධ්‍යානයේ ලක්ෂණය තමයි ධ්‍යානයේ විඳින්නා වෙනම නැහැ. හැම වෙලාවකදීම තමන් ධ්‍යානයේ වෙලා ධ්‍යානයේ තමන් වෙලා. ඉපිද නිරුද්ධ වෙන ධ්‍යාන සිතක් හම්බෙලා. හැම වෙලාවකදීම මේ ශාසනයේ සෝවාන් ඵලයටපත් වෙන්නේ ප්‍රථම ධ්‍යානයේ සමගමයි.
සෝවාන් ඵලයටපත් වෙන්නේ ප්‍රථම ධ්‍යානයේ සමගමයි. හැබැයි ඒකෙන් කිව්වේ නැහැ ධ්‍යානයේ වඩලා සෝවාන් වෙ යුතුයි කියලා. ධ්‍යානයේ වඩලා සෝවාන් වෙ යුතුයි කියන එකක් ඒකෙන් කිව්වේ නැහැ. ධ්‍යානයේ වැඩි යුතු නැහැ අනිවාර්යෙන් සෝවාන් වෙන්න. හැබැයි සෝවාන් වෙන්නේ ධ්‍යානයේ ලාභීමයි. එන්නේ කෙනෙක් විදර්ශනාව වඩනවා. විදර්ශනාව වඩනකොට මේ විදර්ශනාව තුළ අපි දැන් කතා කරගෙන ආව සම්බොච්චංගේ වැඩෙන පිළිවෙල. ඒ සම්බොච්චංගේ වැඩෙනකොට ලෞකික වශයෙන් එයාට කොච්චර විදර්ශනාව වැඩුවා සමතයක් වැඩෙනවා. එයි ඒ අරමුණ තුල හිත විතක්කන ගතිය තුල විතක්කේ වැඩිලා ඒ අරමුණ මෙනෙහි කරන ගතිය තුල ਵਿਚාරයේ වැඩිලා ඒ ਵਿਚාරයේ තුලම පීතිය වැඩිලා ඒ පීතිය අර්ථකරන ධර්මතාවයේ කෙරෙහිම සැපේ පිහිටලා ඒකෙම හිත ඒකාග්‍රගත වෙලා. එතකොට දැන් විදර්ශනාවට එළඹ සිටින එකම අරමුණේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතාව ටික ඔක්කොම තියෙනකොට මේ ධර්මතාව ටික සහිතවමයි එයා සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒ මට්ටමේ හිත එකඟ බවක් නැතුව කවදාවත් සෝවාන් වෙන්නේ. අනිවාර්යෙන් ධ්‍යාන මට්ටම සහිතවමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ධ්‍යානෙ ඉපදිලමයි සෝවාන් වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ ධ්‍යාන උපදව ගන්න අවශ්‍ය නැහැ සෝවාන් වෙන්න කියලා. ඒ ඥාන සංයුක්ත කියලා සංයුක්තයක් තියෙනවා සහ ඥාන විභංගය කියලා විභංගෙකුත් තියෙනවා. ඔය ඥාන සංයුක්තේ ඥාන විභංගෙත් බොහොම වැදගත් කාරණා ටිකක් විස්තර කරනවා. ඒ විස්තර කරන තැන ඇතම් කෙනෙක් ඔය කාරණා ටිකේ කොටසක් අරගෙන විතරක් පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. අපි කිව්වොත් අර ඊයේ කිව්වා වගේ පාණාතිපාතා වේරමණී කියන ටික සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, රහමෙර පානය කිරීම. සීලය කියන්නේ මොනවද කියලා අහලා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, රහමෙර පානය කිරීම කියනවා. දැන් මේ ටික උද්දෘත කළා කෙනෙක් කියනවා මෙන්න බුදුහාමුදුරු සීලය කියලා පනවලා තියෙන මේ ටික කරන්න කියලා. හරිද වැඩේ? නෑ. මොකද ඒකේ අන්තිමේටම තියෙනවා යන මෙයින් වැලක්මයි කියලා. යන මෙයින් වැලක්මයි කියන කොටස නැතුව අර ටික විතරක් දැම්මට පස්සේ ඒ ටික කරන්න කියලා කියන්නේ. ඒකයි පේන්නේ. එතකොට බලන අය බලනවා ඇත්තනේ මේ ආවල් සූත්‍රය මෙහෙම තියෙනවා. එක්ක සූත්‍රේ වැරදි එහෙම නැත්තම් අපිට වැරදි. දෙකෙන් එකක් වෙන්න ඕනේ. සමහර කෙනෙක් හිතනවා සූත්‍රේ වැරදි කියලා, සමහර කෙනෙක් හිතනවා අපිට වැරදිලයි කියලා. දැන් මේ දෙගොල්ලොම වැරදි. මොකද ඊටින් එතෙන් යට තියෙන යන මෙයින් වැලක්මයි කියලා. ඒ වගේ ඥාන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර තැන්වල මහණෙනි ධ්‍යාන කරන්න, ධ්‍යාන වඩන්න. ඊට පස්සේ ඥාන විභංගෙදි ධ්‍යානෙ බෙදලා දක්වනවා මේ ධ්‍යානෙ වඩන්න කියලා. හැබැයි ඒකේ ප්‍රඥාවෙන් යුක්ත දර්ශනයෙන් යුක්තවයි ධ්‍යානෙ පෙන්වන්නේ. දර්ශනයට විස්තර කරන්නේ මේ කතා කරන දර්ශනය. එතකොට මේ දර්ශනේ නැතුව ධ්‍යානෙ වඩන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. ඒ කොටස අතහැරලා මහණෙනි ධ්‍යාන වඩන්න. එතකොට දැන් තියෙන්නේ චතුත්ථ ධ්‍යානයටපත් වෙලා නිවන් දකින්න කියලා. චතුත්ථ ධ්‍යානය ගැන කියනකොට ඊට පස්සේ කියනවා චතුත්ථ ධ්‍යානයේ අවිජ්ජානුසේ නැහැ කියලා. අවිද්‍යාව නැහැ කියනවා. චතුත්ථ ධ්‍යානයේ අවිද්‍යාව නැහැ ලෝකෝත්තර මට්ටමේ ධ්‍යානය. එතකොට මේ අවිද්‍යාව නැති කලේ දර්ශනයෙන් මිසක වෙනත් දෙයකින් නෙමෙයි. ඒක දර්ශනයට අදාළ දෙයක්. ධ්‍යානයමයි ලෞකික ධ්‍යානයත් ලෝකෝත්තර ධ්‍යානයත් කියන දේ පැහැදිලි ඇති නේද? ලෞකික ධ්‍යානයයි ලෝකෝත්තර ධ්‍යානයයි ධ්‍යාන දෙකම සමානයි. වෙනස් වෙන්නේ ඉගෙන තියෙන දර්ශනය. දර්ශනය තම තමන් තුළ තියෙන දෙයක්. කෙනෙකුට දර්ශනය නැතුව තියෙනවා, කෙනෙකුට දර්ශනය ඇතුව තියෙනවා. එතකොට ඇතුව තියෙන කෙනාට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් චතුත්ථ ධ්‍යානය තුල. හැබැයි දර්ශනය නැති කෙනාට චතුත්ථ ධ්‍යානයේ තුල අවිද්‍යාව තියෙනවා. ඇයි ඔකේ වචන ටිකක් පෙන්නනවා අනංගනේ විගතුප්පක්ඛිලේසේ මුදු භාවයේ තිතේ කම්මනීයේ ආනිජ්ජප්පත්තේ කියලා. කෙලෙස් සංගන නැති කල්හි මුදු හිත මුදු වූ කල්හි හිත මනාකොට පිහිටි කල්හි මේ කෙලෙස් ධර්මතා ටික දුර වෙලා තියෙන තැනක හැම වෙලාවකදීම කර්මන්නේ වුණ වෙලාවට හිත ආනෙජ්ජ එළඹ සිටි වෙලාවටයි ධානයේ උපදින්නේ කියලා. දැන් ඒකෙන් කිව්වේ නෑ කෙලෙස් ධර්මතා සම්පූර්ණම ක්ෂය කරපු බව. එතකොට එතෙන්ට කිව්වේ නෑ අවිද්‍යාව නෑ කියන බව. හිත පිරිසිදුයි කියුවට පිරිසිදු හිත අවිද්‍යාව නෑ කිව්වේ නෑ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒක උපද්දලා තියෙන්නේ.
ඒක නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දපු සිත අවිද්‍යා මූලිකව ආපු දෙයක්. ඒක විද්‍යා මූලිකව ආපු දෙයක් එහෙම නෙමෙයි. ඒක නිසා හැම වෙලාවකදීම ඒ වගේ කර්ම කාරණා ඔස්සේ ගන්න පුළුවන් කමක් නැහැ ආර්ය සමාධිය කියන දේ. ආර්ය සමාධිය වෙන්නේ මේ නුවණ ඇති කල්හි. මේ නුවණ නැත්තම් ඒකට ඒ සමාධියට කියන්නේ ආර්ය සමාධිය කියලා. ඒක නිසා ඕගොල්ලෝ අද වඩන සමාධිය තුල සමාධිය පෙන්වන්න පුළුවන්කම තියෙන දන් දෙන කොටක් තියෙනවා පංචාංගිකං ඥානං හොති කියලා. ධම්මසංගණි ප්‍රකරණේ අරගෙන බලන්න දන් දෙන කොටත් පෙන්නනවා පංචාංගිකං ඥානං හොති අංග පහකින් යුක්ත ධානයේ තියෙනවා කියලා. හැබැයි අංග පහකින් යුක්ත ධානයේ තිබුණයි කියලා ධානයේ පුදවගෙන ධාන කරලා තියෙනවද ඔයගොල්ලෝ දන් දෙනකොට? නැහැ. ඒක වැඩිලා නැහැ. එතකොට ධ්‍යාන පංචාංගිකං ඥානං හොති කියලා ධ්‍යානයේ පෙන්නන හැම තැනකදීම ධ්‍යානයේ වඩන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ ටික විතරක් ජීවිතේ වෙන තැන ගැනයි කතා කරන්නේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ටික ජීවිතේ වෙලා මේ කය අතහැරලා යන මට්ටමට එනකොට අන්න ඕගොල්ලන්ට කියනවා ප්‍රථම ධ්‍යාන ලැබී කියලා. ဒုတိ ය ධ්‍යානයට යනකොට ওই විතක්ක ਵਿਚාර දෙක අතහැරිලා. විතක්ක ਵਿਚාර දෙක අතහැරිච්ච ගමන් ඔයගොල්ලන්ට මේ කය අතහැරෙන්න ඕනේ. ආය ශබ්ද අහන්න පුළුවන් කමක් නැහැ. ගඳ සුවඳ දැනෙන්න විදිහක් නැහැ. මේ කය අතහැරලා තියෙන්න ඕනේ. හැබැයි අද ලබා ගන්න උත්සාහවත් වෙන ධ්‍යානෙ චතුත්ථ ධ්‍යානයට සම්වැදුනත් හඳ චතුත්ථ ධ්‍යානෙ වඩන්න කියනකොට ඒකත් ඇහෙනවා. ඒ ඇහෙන ධ්‍යානය ධාන්‍ය වෙන්නේ නැති ධ්‍යාන නෙමෙයි. ඒක නිසා ධ්‍යාන කියන මට්ටම මේ ශාසනය පෙන්වන්නේ අන්න අර වගේ අර්ථයකින් ඒක හොඳට දැනගන්න. ලෞකිකවත් පෙන්වනවා ලෝකෝත්තරවත් පෙන්වනවා. ලෝකෝත්තර ලෞකික ධ්‍යානයේම ලෝකෝත්තර බවට නගලා තියෙනවා දර්ශනය නිසා. දැන් අපේ ලෞකික හිත තියෙනවනේ. ලෞකික හිත තියෙන්නේ මොකද්ද? අපි හැමදාම කතා කරන ස්කන්ධ පංචකයේ ඇති තැනක උපාදාන ස්කන්ධයක් හදාගෙන තියෙනවා. ඔය ස්කන්ධ පංචකයේ ඇති තැන උපාදාන ස්කන්ධය හදාගත්ත නිසා අපිට අපි කියනවා ඔකට පංච උපාදාන ස්කන්ධය කියලා. එතකොට ওই පංච උපාදාන ස්කන්ධය හදාගන්න ටිකම අයින් කරලා ඔතෙන්ට මාර්ග සත්‍ය දැම්මොත් එහෙම එයාට හදාගන්න තියෙන ස්කන්ධය හැටියට දක්නා නුවණ. එතකොට ස්කන්ධය ඇත්ත දකින නුවණකුයි එතන පවත්වන්නේ. එතකොට මේ භූමිය තුලම මේ චිත්තචෛතසික ටික තුලම එයා මිදිලා තියෙනවා මේ නුවණ නිසා. නුවණ නැත්තම් මොකද එතන තියෙන්නේ? සමුදය සත්‍යය. නුවණ නැත්තම් එතන තියෙන සමුදය. වෙන දෙයක් නෙමෙයි. ඒ විදිහමයි ලෝකෝත්තර රූපාවචර ධානයක් උපදව ගත්තයි කියලා වෙනස් වෙලා නැහැ. රූපාවචර ධාන හිත ඇත්ත වෙලා අපිට. අපේ කෙලෙසය ඒක, ආශ්‍රවේ ඒක. එතන Nirodhe සාක්ෂාත් කරන යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ නිසා ඒකට කියනවා ලෝකෝත්තරයි කියලා. එතකොට ඒක ලෝකෝත්තර කිරීම හෝ නොකිරීම තිබුණේ නුවණ මත මිසක වෙනත් දෙයක් මත එහෙම නෙමෙයි. එතකොට මේ නුවණයි වැදගත්ුනේ ලෝකෝත්තර ඥාන දර්ශනයේ ලෝකෝත්තර නුවණ. අන්න ඒක නිසා තමයි මේක පටන් ගන්න කලින් මේ අපි කිව්වේ සම්මා දිට්ඨි බුද්ධංගමා හොති මේ යන්නේ ත්‍රිවිල් එකේ නිවන් දකින්න කියලා. ඒ කියන්නේ ඉස්සරහා රෝදේ කැපෙන්නේ යම් තැනකටද කැපෙන තැනට යනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඉස්සරහා රෝදේ හරියට අරගෙන ගියොත් වැඩේ හරි, ඉස්සරහා රෝදේ වැරදුනොත් වැඩේ වරදිනවා. සමාධි සම්බොජ්ජංගේ. ඊට පස්සේ නිරෝධය අරමුණු කරගෙන ඔස්සග්ග පරිණාමව දැන් වඩන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ෂාව. හැම වෙලාවකදීම උපේක්ෂාව වඩනකොට උපේක්ෂාවත් ඔය කතා කරපු දේ මතම වඩන්න පුළුවන්කම තියෙනවා. අද අපිට දැනෙන අපි වඩන උපේක්ෂාවක් තියෙනවා, ලෝකෝත්තර මට්ටමේ උපේක්ෂාවකුත් තියෙනවා. අපි වඩන උපේක්ෂාව තමයි රූපයේ ඇති කල්ලි උපේක්ෂා සහගත වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා. මේ දේවල් ටික තියෙනකොට උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත වෙනකොට දැන් ඔන්න රූපේ ඇත්ත වෙලා අපි ඇත්ත වෙලා නමුත් ඒ පස්සේ පන්නන්නේ නැහැ. උපේක්ෂා සහගත වෙනවා. මේ උපේක්ෂාවත් වටිනවා එපා කියන්නේ නැහැ. ඒක මාර්ගය හැබැයි. මාර්ග සත්‍ය නෙමෙයි. කෙනෙක් වඩනවා සත්තු පුද්ගල භවෙන් ශුන්‍යතාවයේ උපදව ගන්න මේ කෙස්ලොම් නියද සම්වස්නහර ඇට මිදුළු කියලා වඩනවා.
වඩනකොට එයා දකිනවා ඇත්තනේ මෙතන පුද්ගල භාවයක් විදිහට ගන්න කෙනෙක් නැහැ. එහෙනම් කෙනෙක් පුද්ගලයෙක් නැහැනේ කියලා හිතලා එයා මේකේ ඇත්ත දකින්න උපේක්ෂා වෙනවා. එහෙම නැත්නම් සතර මහා ධාතු අනුව බලනවා. ධාතුව අනුව බලමින් වාසය කරලා ධාතුව අනුව බලමින් වාසය කරන ඔහුට ආශ්‍රව ධර්මතා ටික උපන්නාශ්‍රව ෂේ වෙනවා, නූපන්නාශ්‍රව නූපදිනවා. හැබැයි මේ උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනකොට එයාට උපේක්ෂාව තුළ හිත පිහිටා සිටිනවා. හැබැයි ඒ උපේක්ෂාව තුළ පිහිටා හිටියට එයාට උපදින්න තියෙන ආශ්‍රව උපදින්න තියෙන හේතුව තියෙනවා. මොකද්ද හේතුව? උපේක්ෂාවෙන් හිත හෙල්ලෙන්න පුළුවන්. ඇයි හෙල්ලෙන්න පුළුවන් කියන්නේ? අරමුණ තියනවා එළිය කියන එක තියෙනවා. මිරිඟුව එළියේ තියනවා. හැබැයි මට දුවන්න බෑ කියලා හිතාගෙන ඉන්නකන් නොදුව ඉන්නේ. කොයි වෙලේ හරි පිපාසය වැඩි වෙලා දැන් නම් දිවුවොත් හොඳයි මිරිඟුව ළඟට කියලා හිතුනොත් ඒ වෙලාවට දුවනවා. ඒක නිසා මිරිඟුව එළියේ තියනවා කියන දැක්ම තියෙනකන් ඔයගොල්ලන්ට හේතුව තියෙනවා එතෙන්ට යන්න. අපි කියන්නේ අර ආගන්නේ කොහොමද ගන්න කැලේ ඉන්න රිලව් ගැන කන්නාඩිය ළඟට. දැන් අවුරුදු 10ක් විතර වෙනවා රිලව් තාමත් කන්නාඩියත් එක්ක පොර කනවායි කියලා. කන්නාඩිය ළඟට ආවම කන්නාඩිය හිතන්නේ තව සතෙක් තව රිලවෙක් ඉන්නවා කියලා. ඉතින් අවුරුදු 10කට විතර කලින් පටන් ගත්ත සෙල්ලම තාමත් රිලව එකමයි කරන්නේ. තාමත් කන්නාඩිය ඉස්සරහට ගියාම ඌ දන්නේ නැහැ මේ තමාගේම ප්‍රතිබිම්බේ පේනවා කියලා. තාමත් වාහනයක හරි සයිඩ් කන්නාඩියකට තිබුණොත් එහා පැත්ත අත ගාලා බලනවා ඉන්න කෙනා හු වෙනවද කියලා. ඉතින් රිලවට කවදාවත් තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? තව කෙනෙක් ඉන්නවා කියන එක මත මම මෙහි ඉන්නවා කියන එක මත. හැබැයි එයා ඒ සයිඩ් කන්නාඩිය ළඟට නොයා ඉන්නකන් එයාගේ හිත ඒ අරමුණේ උපේක්ෂා සහගතයි. ඉන්න රිලවත් එක්ක ගැටෙන්නේ නෑ උපේක්ෂයි. හැබැයි යාගේ දර්ශනයක් තියෙනවා එහෙ කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා ඉන්න බවට තියෙන මේ දැකීම නිසා කොයි මොහොතේ හරි කණ්ණාඩිය ළඟට ගියොත් දැන් ආයෙත් අත ගාලා බලනවා ඉන්න කෙනා ඉන්නවද කියලා. ඇයි යාගේ දැක්ම තියෙනවා ඉන්නවා කියලා. ඒ වගේ රූපේ තියෙනවා, ශබ්දේ තියෙනවා, ගන්ධේ තියෙනවා, රසේ තියෙනවා, ස්පර්ශේ තියෙනවා, හිත තියෙනවා කියන තැනක අපිට ඇති බවට නම් ගෙනල්ලා දීලා තියෙන ඇති බව නම් ඇති බවට ගෙනල්ලා තියෙන මේ දැක්ම තියෙනකොට හැම වෙලාවකදීම අපි මෙහි කොච්චර උපේක්ෂාව උපදව ගත්තත් ඒ උපේක්ෂාව තුළ ඇති දේ විඳින්න පුළුවන් යන්න හදන ගතිය අපි ළඟ තියෙනවම තමයි. ඒක නිසා අද ඔය කිසියම් දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ ශුන්්‍යතාවයේ විතරමයි මට එළඹ සිටින්නේ කියලා කොච්චර කිව්වත් ඒ ශුන්්‍යතාවය වැඩක් නැහැ කියන්නේ ඒකයි. ඒ ආර්ය ශුන්්‍යතාවය නෙමෙයි. ඒ ආර්ය ශුන්්‍යතාවයත් එක්ක අහසට පොළොව වගේ දුරස් වෙන තැන. අපිත් කතා කරනවා ශුන්්‍යතාවය ගැන කතා කරනවා ආර්ය ශුන්්‍යතාවය ගැන කතා කරනවා. ශුන්්‍යතාවය නැහැ කිව්වොත් වැරදි. හැබැයි ශුන්්‍යතාවය ගැන කතා කරන්න ක්‍රමයක් තියෙනවා ශුන්්‍යතාවයට එළඹෙන. ශුන්‍යයි කියලා කියන්නේ දෙයක් නැහැ කියලා කියන්න හදන දෙයක් නෙමෙයි. ශුන්‍ය වෙන්න දෙයක් තිබිලා නම් ඒ ශුන්්‍යතාවයේ නැති බව ශුන්්‍යතාවයේ එක පැත්තකින් ඇති බව. ශුන්‍ය වෙන්න ශුන්්‍යතාවය කියනව නැති බව ශුන්‍යයි නෑ. අශුන්‍යයි කියන තැන තියෙන ශුන්‍ය වෙන්න දේ මොනවාගෙන්ද ශුන්‍ය? සත්‍ය පුද්ගලයන්ගෙන් ශුන්‍යයි. එතකොට ශුන්‍ය වෙන්න ඇති සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ශුන්‍යයි කියන තැන නෑ කියන තැන තියෙනවා. දැන් ඉන්නවා සහ නෑ කියනවා කියන අන්ත දෙකකින් එක තමයි අපිට ඉන්න තියෙන්නේ. ඔය ශුන්‍යතාවය තුල හිටියොත් එක්ක නෑ කියලා හිතාගෙන ඉන්නවා එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඉන්නවා කියලා හිතුවත් නෑ කියලා හිතුවත් ඉන්න එක තුලයි හිතලා තියෙන්නේ. එහෙම නෙමෙයිද? ඉන්නවා කියලා හිතනවා කෙනෙක්. එතකොට ඒ ඉන්නවා කියලා හිතන එක තුල දැන් ඒ කෙනා නෑ කියනවා. මේක ඇතුලේ ඌර කුකුල්ලු ඉන්නවද? නෑ. මේක ඇතුලේ ඌර කුකුල්ලු නෑ කියන එක තුල මේක ශුන්‍යයි ඌරුන්ගෙන් කුකුල්ලුන්ගෙන්. හැබැයි ඒකෙන් කිව්වද ඌර කුකුල්ලු නෑ කියලා ලෝකේ? දැන් මේකෙන් එළියේ ඉන්නවා. ඒක නිසා දැන් ඒ ශුන්‍යතාවයේ තියෙන්නේ ඇති බව තුල නෙමෙයිද? ඌර කුකුල්ලු එළියේ ඉන්නවා මේක ඇස්සේ නෑ. ඒක නිසා සත්පුද්ගල භාවයේ තියෙනවා ලෝකේ ඒ සත්පුද්ගල භාවයේ නැහැ. එතකොට දැන් ඇති බව තුල නැති බව දැනගෙන තියෙනවා. අත්තනාව අනත්තානං සංජානාමිති. ඇති බව තුල නැති බව. ආත්මවත් තුල බව අනාත්ම බව හඳුනනවා. ආත්මෙ මෙහි තියෙනවා.
තියෙන ආත්මය අනාත්මය හඳුන්වන ශුන්‍යතාවය. කිසිම ශුන්‍ය බවක් නැහැ. ඒක දිට්ඨියක්. එතකොට හැම වෙලාවකදී මේක ගන්න අවශ්‍ය තැන නෙමෙයි. මේ ශාසනීය ශුන්‍යතාවය ගැන කතා කරන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. ඒ මොහොතට හටගෙන ඒ මොහොතට නිරුද්ධ වෙන ධර්මතාවයේ තුල ඇහැ හැදෙන මොහොතට මේ ඇහැ රූප දෙක එකට වැය වෙන සිද්ධිය තුල හිත මේකට වැය වුණ කාරණාව ඉදිරිය තියෙනවා. මේ සිද්ධියෙන් බාහිරව තවත් යමක් තියෙනවා. මේ වෙලාවට කන හැදිලා තියෙනවද? නැහැ. මනස හැදිලා තියෙනවද? නැහැ. මේ ධර්මතාව ටික එකිනෙකට වැය වෙන සිද්ධිය තුල මේ ධර්මතාව තුන විතරයි පවතින්නේ. එතකොට හැම වෙලාවකදීම හිතලා මෙහි හදාගන්න කෝප්පේ දැනගන්නවා. කෝප්පේ කියලා මෙහෙම හිතනවා, මෙහි හිතන කම දැනගන්නවා. දැන් මෙහෙන් කෝප්පේ හදාගෙන විදින තැනක මෙහෙන් කෝප්පේ විදින බව ගැන අපිට මොකද්ද තියෙන්නේ? නුවණක් තියෙනවා. දැන් මේ නුවණ තුල කෝප්පේ එළියේ තියනවා කියලා හිතන මෝඩකම නැති වෙලා. රිලව කණ්ණාඩිය ඇතුලේ තව එකෙක් ඉන්නවා කියලා හිතන මෝඩකම නැති වෙලා. ඒක නිසා මෙහෙන් කෝප්පේ කියලා හිතන කම එළියේ තියනවා කියලා හිතන මෝඩකම නැති වුණාට පස්සේ කෝප්පය අනුත්පාදයට ගිහිල්ලා. දැන් ඉන්න කෝප්පේ ශුන්‍යයි කියන එකත් මේ කෝප්පේ මෙහි හටගෙන ඉපිද නිරුද්ධ වීම තුල හදාගන්න ශුන්‍යතාවය දෙකක්ද එකක්ද? අහසට පොළොව වගේ දෙකක් නෙමෙයි. ඒකයි ඔය කතා කරන්න හදන උපේක්ෂාව, ඔය කතා කරන්න හදන ශුන්‍යතාවය තුල ඔය උපදව ගන්න උපේක්ෂාව වැරදි. ඒක නිසා මේ ශාසනයේ උපේක්ෂාව චලංග සමන්නාගත උපේක්ෂාව. ආයතන 6 උපේක්ෂා සහගත වෙනවා. ආයතන 6 උපේක්ෂා සහගත වෙන්නේ ඇති බව මත නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඇති ආයතනයේ උපේක්ෂා සහගත වීමක් එහෙමනම් නෙමෙයි තියෙන්නේ. ආයතනයේ පිරිසිදු දකින්න බවක් තියෙන්නේ. ඒක නිසා පිරිසිදු දකින්න තැනක උපේක්ෂා වෙන්න ආයතනයක් හම්බෙලා නැති වෙන්න ඕනේ. උපේක්ෂා වෙන්න රූප හම්බෙලා නැති වෙන. ශුන්‍යයි කියන්නේ රූප නැති වෙලා තියෙනවා. ශුන්‍යයි කියන්නේ සත්‍යය නැති වෙලා තියෙන්න ඕනේ. ගැඹුරු කාරණයක් කතා කරන්නේ. එතකොට මේකෙදි හැම වෙලාවකදී මේකයි ලෝකෙ තුල ওই කාරණා ටික ලෝකයේ පැත්තෙන් සහ ලෝක නිරෝධයට කියන දෙපැත්තෙම පෙන්වන්නේ. උපේක්ෂාවත් දෙපැත්තෙම පෙන්වනවා. ඒක නිසා අර ඥාන දර්ශනයේ තියාගෙන උපේක්ඛා සම්බොජ්ජංගේ මේ පැත්තෙන් වැඩුවා කියලා වැරදි නෑ. නුවණයි අවශ්‍ය දේ. ඒක නුවණ මූලික කරගෙන වඩන්න කියලා කියනවා. කොටින්ම කියනවා නම් චත්තාරීසක සූත්‍රයේ අන්තිමේටම කියනවා ඒ කාලේ හිටියලු වස්සභඤ්ඤ කියලා එක කොටසක් උච්ඡේදවාදයක් ප්‍රකාශ කරපු. මේ උච්ඡේදවාදයේ ප්‍රකාශ කරපු මේ කොටස අඩුම තරමේ ඔක්කොටම බැන ගියපු කොටසක් තමයි ওই වස්සභඤ්ඤ කියන කොටස. ඒ කාලේ තිබුණ හැම දර්ශනයකටම බණිනවා. මේක තමයි හරි අනිත් ඔක්කොම වැරදි. මේ කිසිම දෙයක් නැති මේ මට්ටමකුයි තියෙන්නේ කියලා බණිනවා. ඒ අයත් බැන්නේ නැහැ කියනවා චත්තාරීසක පරියායට. ඇයි මේකට බැනලා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න බෑ කියලා ඒකට බැන්නේ නැලු. චත්තාරීසක පරියායට. ඒක නිසා වස්සභඤ්ඤ කියන පිරිසත් මේකට බැන්නේ නැහැ කියනවා මේ බුදුරජාණන් වහන්සේම. හැබැයි අද නම් බණිනවා. ඇයි අද බණිනවා කියන්නේ? දර්ශනේ වැඩක් නැහැ කියලා කියන්නේ නැද්ද? දර්ශනේ වැඩක් නැහැ දර්ශනේ තිබ්බ කියලා මොනව කරන්නද කියලා කියන්නේ නැද්ද? කියනවා. අද වස්සභඤ්ඤල නොකරපු දෙයක් කරනවා. ඒක නිසා සම්මා දිට්ඨිය කියන තැන අද බැහැර කරනවා සමහර විට. ඒක නිසා ඒක වැරදි. ඒක නිසා මේ කාරණාව තුළ දැන් ඔන්න ඔක තමයි භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. දැන් ඕගොල්ලන්ට භාවනා කරන්න තියෙන්නේ මරණානුස්සතිය හෝ මෛත්‍රී භාවනාව හෝ අරගෙන ඒක ගැන නෙමෙයි. ඒක කරන්න එපා කියනවා නෙමෙයි වලදෝ වටහා ගන්න එපා. ඒක කරන එක තුළ ඕගොල්ලන්ට වැඩෙන්නේ මොන සම්පජඤ්ඤයේද? සති සම්පජඤ්ඤය වැඩෙනවා, සමාධි සම්පජඤ්ඤය සමාධිය වැඩෙනවා, සමාධි බොජ්ජංගේ වැඩෙනවා, සති සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ඒ ගැන පවතින වීරිය මේ අනිත් බොජ්ජංග ධර්මතා ටික වැඩෙනවා. වැඩෙනකොට හැබැයි ඒක ලෝකෝත්තර මට්ටම නෙමෙයි කියලා හොඳට දැනගෙන වඩන්න. දැන් ඕගොල්ලෝ විදර්ශනාව වඩනකොට වැඩෙන්නේ ලෝකෝත්තර මට්ටමින් නෙමෙයි කියලා දැනගෙන වඩන්න. ඒ තුල උපද්ද ගන්න නුවණයි ලෝකෝත්තර ගණයට වැටෙන්නේ. මාර්ග සත්‍යයට අදාළ වෙන්නේ ඒ මෙනෙහි කරන මානසිකාර්යය තුල ඇති කරගන්න නුවණයි.
එතකොට ඒ නුවණ උපද්ද ගන්න තැනට එනකම් වඩන්න වෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට සතිපට්ඨානය තුළ ධම්මානුපස්සනාව තවදුරටත් බලන්න. ධම්මානුපස්සනාව බැලුවට පස්සේ මජ්ක්‍ධිම නිකායේන සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න. ඒකේ හොඳට පෙන්නනවා ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් මේ විදිහට මේ බෙදීම ගැන. එතකොට මේ විදිහට බලනකොට, මේ විදිහට බෙදලා දක්වනකොට හොඳට මේ කාරණාව තුළ මේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් සබ්බාසව සූත්‍රය නිමි. භාවනාවේ පහ කළ යුතු ආශ්‍රව කොටසයි කතා කළේ. ඒකට අපි ගොඩාක් කෙටියෙන් තමයි ඔය කතා කරලා ඉවර කරගත්තේ. පුළුවන් තරම කෙටියෙන් අපිට හදිස්සි නිසා. ඊට පස්සේ යතෝච බික්කවේ බික්කුණෝ ඒ ආස්වා දස්සනා පහතබ්බාතේ දස්සනා පහිනා හොಂತಿ. යම් ආශ්‍රව කොටසක් දර්ශනයෙන් පහ කළ යුතු වුණා නම් ඒ ආශ්‍රව කොටස දර්ශනයෙන් පහ වෙලා. යම් ආශ්‍රව කොටසක් සංවරයෙන් පහ කළ යුතු වුණා නම් ඒ ආශ්‍රව කොටස සංවරයෙන් පහ කළා. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රවේ දර්ශනයෙන් පහ කරන්න ගිහිල්ලා නැහැ. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවය සංවරයෙන් පහ කරන්න ගිහිල්ලා නැහැ. යම් ආශ්‍රවයක් පටිසේවණයෙන් පහ කළ යුතු නම් ඒ ආශ්‍රවය පටිසේවණයෙන් පහ කරලා තියෙනවා. යම් ආශ්‍රවයක් අදිවාසණයෙන් පහ කළ යුතු නම් ඒ ආශ්‍රවය අදිවාසණයෙන් පහ කළා. යම් ආශ්‍රවයක් පරිවර්ජණයෙන් පහ කළා තියෙනවා නම් ඒ ආශ්‍රවය පරිවර්ජණයෙන් පහ කරලා. දැන් පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රවේ දර්ශනයෙන් පහ කරන්න ගිහිල්ලා අලිය ළඟට ගිහිල්ලා නැහැ. ඒක නා ඒක දර්ශනයෙන් පහ කළා පරිවර්ජණයෙන් පහ කළා. ඒක නිසා අලිය කරේ තියාගෙන ගිහිල්ලා නැහැ. දැන් දෙකක් තියෙනවා අලිය දුරු කරන ක්‍රම. කෙනෙක් ඉන්නවා අලිය පරිවර්ජණයෙන් පහ කරනවා. පරිවර්ජණයෙන් පහ කරලා අලිය කරේ තියාගෙන යනවා හැබැයි. එයාට අලිය නොගැහුවත් ගහලා. ඇයි අලිය නොගැහුවත් ගහලා කියන්නේ? අලිය ගැහුවොත් මොකද වෙන්නේ? මරණා මොකද වෙන්නේ? භවපච්චය ජාති. භවය නිසා ජාතිය හදලා දෙනවා. දැන් අලිය කරේ තියාගෙන යනකොට මොකද වෙන්නේ? භවපච්චය ජාති. අලිය එළියේ ඉන්නවා. ඉන්න බව නිසා ඉන්න අලිය විඳින්න පුළුවන් විදිහට ආය ආයතන ටික හදලා දෙනවා. ඒත් භවපච්චය ජාති, අතනත් භවපච්චය ජාති. පොඩි වෙනසක් තියෙන්නේ. අතන අලිය මැෂින් එක කඩලා අලුතෙන් මැෂින් එක හදා ගන්න වෙලා තියෙනවා. මෙතන මැෂින් එක තියෙන නිසා ආපහු නැවත උපදිනවා. එතන ඉඳන් විඳින සසර දුකක් තියෙනවා නම් ඒ සසර දුකට හේතු උනේ නැද්ද? අලිය කියන එකම නිමිත්ත. එතකොට එතන ඉඳලා විඳින හැම සසර දුකටම අලිය හේතු වුණා. ඒක නිසා අලිය දුකම තමයි. ඒක නිසා පරිවර්ජණයෙන් පහ කළ යුත්තේ පරිවර්ජණයෙන් පහ කරන්න ඕනේ. ඒ වගේම අලිය දර්ශනයෙන් පහ කළ යුතුයි. අලිය දර්ශනයෙන් පහ කරනකොට ආය අලියව දකින්න පුළුවන් කමක් නැත්තේ නේ. ඔන්න ඔය කතාවට තමයි අර සෙන් කතාවක් තියෙන්නේ. ඕක කියන්න ඕන නිසා. හාමුදුරු දෙන්නෙක් යනකොට කාන්තාවක් වතුරට වැටිලා කාන්තාව ගහගෙන යනවා. දැන් මේ කාන්තාව ගහගෙන යනකොට හාමුදුරු මොකද කරන්නේ? එතන ගිහපු පොඩි හාමුදුරු වතුරට පැනලා ගිහිල්ලා අර කාන්තාව ගොඩට ඇදගෙන ඇවිල්ලා ගොඩෙන් තියලා එනවා. ලොකු හාමුදුරු බොහොම මේ ගැන කලකිරීමෙන් යුක්තව එනවා පන්සලට. ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරන්ට වහන්සේ කරපු ඒ දේ වැරදි. ගෑනු කෙනෙක් අතින් අල්ලලා ඇදගෙන ඉන්න පුළුවන් කොහොමද කියලා දොස් කියන්න ගන්නවා. ඊට පස්සේ පොඩි හාමුදුරු කියනවා ස්වාමීනි මම ඒ ගෑනු කෙනා එතන තියලා ආවේ වහන්සේ තාමත් කරේ තියාගෙන නේද ඉන්නේ කියලා. එතකොට අන්නේ කතාව. ඔකෙන් කියන්නේ මේ ගෑනු කෙනෙක් කරේ තියාගෙන ආවා කියන එක කියන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඔන්න ඔය අර්ථය කියන්න ඕන නිසායි සෙන් කතාවේ කියන්නේ. හැම වෙලාවකදීම අර අලිය කරේ තියාගෙන යනවා. ඒ ගෑනු කෙනා එතන තියලා ආවා කිව්වේ එතනම නිරෝධ වුණා නම් ඒකෙන් කිව්වේ ශික්ෂාපදේ ඉක්මවන්න කියන එක නෙමෙයි. ඒකෙන් කිව්වේ අර්ථය ගැන උපමා කතාවක් හැටියට උපමා කතාව හරලා අර සීලේ කඩන තැනට ගිහිල්ලා සීල් කැඩුව කෙනක් නැහැ මමත් නැහැ කියන්න එපා. ඊට පස්සේ විකාල භෝජනත් නැහැ ඒ වෙලාවේ කරපු දෙයක් නැහැ කියන්න එපා කාලේ ඉවරලා. මේ කතා කරන්නේ එතන නෙමෙයි. එතන උදාහරණ කතාව තුළ මේ විග්‍රහ කළේ යම් කාරණාවක්. ඒ දේ තමයි කාන්තාව කරේ තියාගෙන ආවා කිව්වේ. ඒ වගේ අලිය කරේ තියාගෙන යනවා. අලිය පරිවර්ජණයෙන් පහ කරලා. නමුත් අලියව කරේ තියාගෙන යනවා. කරේ තියාගෙන යන්න අලිය ගන්නවා. ඒක නිසා හැම වෙලාවකදීම භවපච්චය යති.
අලිය නිසා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා. දැන් මේ කතා කරන්නේ අන්නේ විදිහට අලිය නිසා මැරෙන්න එපා කියලා. අලියගේ මැරෙන එක දෙපැත්තෙන්ම නැති කරන්න ක්‍රමයක් තමයි මේ කිව්වේ. ඒක පරිවර්ජණයනොත් නැති කරන්න පරිවර්ජණයෙන් දුරු කරපු අලිය තියන්නත් එපා කියලා මේ කිව්වේ. එහෙමවත් අලියව ඉතුරු කරන්නේ. ඒක නිසා එයා අලියගෙන් මැනවින් මිදුණා කියනවා. පරිවර්ජණයෙන් පහ කරනවා නම් පහ කරන්න අන්න ඒ ක්‍රමයට නැත්තම් නම් අනිත් පරිවර්ජණයෙන් විතරක් පහ කරොත් හරියන්නේ නැහැ. ඒ පරිවර්ජණයෙන් පහ කරාම වෙනසක් නැති වෙනවා. ලෝකේ අපි අතර වෙනසක් නැති වෙනවා ඒ පරිවර්ජණයෙන් පහ කිරීම තුළ. ඊට පස්සේ විනෝදනයේ පහ කළ යුතු ආශ්‍රව කොටස විනෝදනයෙන් පහ කරලා ඉවරයි. ඊට පස්සේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස භාවනාවෙන් පහ කරලා ඉවරයි. අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බ සංවර සංවතෝ විහෙරති අච්ඡේච්චි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමයා අන්තමකාසි දුක්ඛස්සාති. අච්ඡේච්චි තණ්හං තණ්හාව සින්දා වාවත්තේ සංයෝජනං බැඳුම දිහලා දැම්මා. සම්මා මානාදි සමයා මානේ ඉක්මවා අන්තමකාසි දුක්ඛස්ස දුක කෙලවර කරා. ඒ කෙනාට සංයෝජන නොපිහිටි බවට පත් වුණා. දැන් මේක තමයි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. කොටින්ම කියනවා නම් ඔය සබ්බාසව සූත්‍රය අපි කතා කරපු ඔය හතරට අනුව තමන්ගේ ජීවිතේ ඉක්මව ගන්න පුළුවන් නම් කෙනෙකුට ඒ කෙනාට නිවන ළඟයි. ඒකෙන් තොරව නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා නම් හැබැයි ඒක තමන්ගේ නිවන මිසක මේ ශාසනයේ නිවන නෙමෙයි. ඒ නිවන සසර ආස්සේ මිසක සසරින් එළිය නෙමෙයි. ඒ නිවන සසර ආස්සේ මිසක සසරින් එළිය නෙමෙයි. ඒක නිසා හොඳට මේ සබ්බාසව සූත්‍රය අපි කතා කළා එකම තැනක් පැහැදිලි කරන්නේ මොකද්ද? මාර්ගය සහ මාර්ග සත්‍යයට අදාළව කරුණේ පැහැදිලි කරන්නේ. සත්‍ය දෙකක් වෙනන්නේ. මාර්ගය සහ මාර්ග සත්‍යය. එතකොට දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය කියන එක අධ්‍යාහාරයෙන් දාගත යුතු දෙයක්. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක අධ්‍යාහාරයෙන් දාගත යුතුයි. අනිත් සත්‍ය දෙක තමයි මේ සූත්‍රය තුල අපි කතා කරන්නේ මාර්ග සත්‍ය කියන එක සහ නිරෝධ සත්‍ය ලක්ෂණය. එතකොට මාර්ගයත් මාර්ග සත්‍යයත් නිරෝධයත් නිරෝධ සත්‍යයත් කියන අංග හතරම අපි මේ තුල කතා කළා. එතකොට දැන් අපිට නිවන තියෙන්න ඕනේ අපි ළඟ. සබ්බාසව සූත්‍රය කියන එක තුල අපිට පුළුවන් කමක් නැහැ මේක මෙහෙම නෙමෙයි කියන තැනක ඉඳලා කාටවත් කරුණු පෙන්වීමක් කරන්න. හේතුව එක තැනකින් කියන කාරණාව අනිත් තැනකින් හසු වෙන නිසා. මොකද සබ්බාසව සූත්‍රය තුල දැන් මේ කිව්වේ දර්ශනයෙන් පහ කළ යුත්තේ දර්ශනයෙන් පහ කළා ඉවර වෙලා අන්තිමේටම ගිහිල්ලා භාවනා කරන්න කියලා නෙමෙයි. ඔගොල්ලෝ යම් ඉවසි සති සංවරයෙන් යම් සති සංවරය කියන තැන සිහිය වඩනවා නම් බොජ්ජංග භාවනාවක් විදිහට ඒකම තමයි ඉන්ද්‍රිය සංවරය තුලත් ඔගොල්ලෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති කියන තැනෙනුත් ඇසේ සංවර උනේ. එතකොට සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස තුල නෙමෙයිද සති සංවරයේ යෙදුනේ? සති සංවරයේ යෙදුණා. ඒ තුල භාවනාවෙන් පහ කළ යුත්තේ එතනිනුත් සිද්ධ වුණා. එතකොට මේ එකකට එකක් එකකට දෙකක් එකකට තුනක් එකකට හතරක් හතරකට එකක් මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් ඇති ධර්මපරයයකුයි අපි කතා කළේ. කොටින්ම මේ ටික ඔක්කොම සමස්තයක් විදිහට ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙන ඕන එක දර්ශනයක්. ඒ දර්ශනය තමයි දුක නැති කරගන්න පුළුවන් ක්‍රම දෙකකට බෙදලා කතා කරා. එකක් තමයි මාර්ගයේ තුල සමුදය නැති කරලා දුක නැති කරන එක. දුක නිරෝධ කරන එක. අනිත් එක තමයි මාර්ග සත්‍ය තුල සමුදය සත්‍ය නැති කරලා දුක්ඛ නිරෝධය කියන ප්‍රතිපදා නිරෝධ සත්‍ය ලැබ වාසය කරන බව. එතකොට දැන් ඔන්න ඔය කාරණා ටික තමයි අපි මේ සමස්ත සූත්‍රය තුළම සාකච්ඡා කරලා තියෙන්නේ කෙටියෙන්ම ගත්තොත්. ඒක නිසා හැමෝම දැනගන්න ඕනේ ජීවිතේට ඔය අර්ථ දෙක අර්ථ සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඔගොල්ලෝ යම් භාවනාවක් කරනවා නම් යම් වැඩිමක් කරනවා නම් මේ කිව්වේ දැන් අනිත් ටික ඔක්කොම ඇති කරගෙන භාවනා කරන්න කියලා තමයි නෙමෙයි.
ඒ වඩන වැඩිවීමම තමයි භාවනාව වෙන්නේ. ඒ දිනු කරන්න හදන දේම තමයි ජීවිතේ නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ. මේ ඇසුරු කරන්නේ උපන් ආශ්‍රව වැඩින දෙයක්ද? නූපන් ආශ්‍රව නූපදින දෙයක්ද? නූපන් ආශ්‍රව නූපදින, උපන් ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාවකුයි මේ අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ සබ්බාසව සූත්‍රයේ හැම අංගයක් තුළම අපිට මෙන්න මේ කාරණා ටික අපිට ප්‍රායෝගිකව පෙන්න තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අන්තිමේටම පෙන්නපු ඒ කරුණු ටික ගැඹුරු වෙන්න පුළුවන්. මොකද අපේ භාවන අන්තිමේටම සහ මුලින්ම පෙන්නපු ටික. ඒක භාවනාව සහ දර්ශනය අතර තියෙන දෙයක් නිසා. ඒ වගේම මැදින් පෙන්නපු ටික හැම වෙලාවකදීම ටිකක් සරල වෙන්න ඇති. මොකද ජීවිතය තුළ අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ යෙදෙන කාරණාත් එක්ක ඉදිරිපත් කරපු නිසා. නමුත් හොඳට දකින්න ඕක භාවනාවෙන් සහ දර්ශනයෙන් උණුසුම් වූවක් මිසක වෙනත් දෙයක් වෙලා වැඩක් නැහැ. අගෙන් සහ මුලින් හොඳ පීඩනයකට ලක් කරලා ඒ මැද තියෙන්නේ. මැදින් කතා කරපු ටික මේ පැත්තෙන් භාවනාවෙන් හිර කරනවා, මේ පැත්තෙන් දර්ශනයෙන් හිර කරනවා. එතකොට දර්ශනයෙන් යුක්ත කෙනයි භාවනාව වඩන්නේ, භාවනාවෙන් යුක්ත කෙනයි දර්ශනය වඩන්නේ. එතකොට ඒ දෙක අතර තියෙන ජීවිතයේ අනිත් හැම කටයුත්තක්ම භාවනාව සහ දර්ශනය අතර හිට මෙහෙට වෙන කාරණා ටික. එතකොට ඕගොල්ලන්ට මේ සම්බාසව සූත්‍රයේම ජීවිතේ වෙලා තියෙනවා. ජීවිතේ එක පැත්තකින් දර්ශනය, අනිත් පැත්තෙන් භාවනාව. එතකොට දැන් මැද කොටස ඕගොල්ලෝගේ ජීවිතේ තියාගන්න. එක පැත්තකින් භාවනාව, අනිත් පැත්තෙන් දර්ශනය. දැන් ඕගොල්ලන්ට මුළු ජීවිතේම සබ්බාසව සූත්‍රයේ ඇතුළට දාලා පැක් කරා. එතකොට ජීවිතයේ හැම මොහොතකම ඕගොල්ලන්ට ඔය සබ්බාසව සූත්‍රයේ දෙන කාරණා ටික යෙදෙන්න ඕනේ. එහෙම යෙදෙන්නේ නැත්නම් ඒ නිවන නැහැ. ඒ තණ්හාක්ෂය නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කතා කරපු නිවනින් ගොඩක් දුරස්තයි. ඒක නිසා අන්න ඒ නිවනට කවුරුත් උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මතක් කරනවා අද අපි සාකච්ඡා කළා බොහොම වටිනා කරුණු ටිකක් මම හිතන්නේ අවස්වරු තුල ඒ කරුණු ටික ගැන පැමුණෙච්ච නැති අය ටිකක් අවධානයක් යොමු කරලා නැවත වතාවක් බලන්න. ඒ කරුණු නැවත විග්‍රහ කරන්න ගියේ නෑ. ඒක වෙනම පාඩමක් නිසා අපි යමක ප්‍රකරණයේ කරුණු කාරණා ටිකක් කතා කළා. අද බොහොම වැදගත් කාරණා ටිකක්. ඒ කාරණා ටික ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒක ජීවිතයට ලොකු අර්ථයක් සම්පාදනය කරයි. මම හිතනවා යමක ප්‍රකරණය කරපු ටිකේ මුලම දේශනාවයි අද දේශනාවේ අග කොටසයි තේරුණා නම් කෙනෙකුට ඒක තේරුම් කරන්න මම ගත්ත උත්සාහය හරි ටිකක් හරි සාර්ථක වෙයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මැද කොටස නොතේරුණක් කමක් නැහැ. ඒ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මොකද මැද කොටස ගැඹුරුයි ඇත්තටම. ඒක නිසා ඒ ගැන වැඩි පැහැදිලි කිරීම කරන්න ගියෙත් නැහැ. නමුත් ඔය අද කියපු කොටස සහ කලින් සත්‍ය යමකේ අපි කතා කරපු දේශනාව යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් එයා දන්නෝ ත්‍රිවිල් එක කොහොමද පාර යන්න ඕනේ කියලා. එයා ඒක හප්ප ගන්නෙත් නැහැ, පැත්තකට දාගන්නෙත් නැහැ. ඒක නිසා එයා හොඳ දක්ෂ රියදුරෙක් කරනවා ඉස්සෙල්ලා. ඒක නිසා අන්න ඒ කාරණා දෙක තුල රියදුරු විභාගයේ ලියලා ත්‍රිවිල් එක ඩ්‍රයිවිං කරන්න. එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඒක මම හිතන්නේ පත්මසිරි මහත්තයා ලබා දෙයි. කවුරුත් ඒ සඳහා ටිකක් වැඩි අවධානයක් යොමු කරලා ඒ දේශනාවට වැඩි මූලිකත්වයක් සපයන්න. මොකද ඒ ටික තමයි අවශ්‍ය තැන, තේරුම් ගන්න අවශ්‍ය තැන ඉස්සෙල්ලා දර්ශනය හදාගන්න, දර්ශන භූමිය හදාගන්න අවශ්‍ය තැන. ඒ නිසා නැවත නැවතත් ඒ කාරණා ටික කියන්නේ නැහැ. මොකද ඒක වෙනම පාඩමක් ආපහු තව පැය දෙකක් විතර උගන්වන්න වෙනවා. ඒ කාරණා ටික කියන්න ගියොත්. ඒක නිසා මේ අපි සබ්බාසව සූත්‍රය අද දවසින් නිමාවටපත් වෙනවා. තව සුදුසු ධර්ම කොටස ටිකක් අපි ඉදිරි දවස් ටිකේ අරගෙන නැවත සාකච්ඡා කරමු. සබ්බාසව සූත්‍රය විතරයි අද ඉවර වෙන්නේ නැත්තම් දේශනා මාලාව ඉවර නැහැ. අපි ඊළඟට සුදුසු ධර්ම පරයයක් අරගෙන ඊළඟ දවසේදී සඳුදා දවසේදී අපි සාකච්ඡා කරමු. ඊළඟ